අයිබෝන් සුබ රාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. පළදරන වගාවන් සහ මිය ඇදෙන ජීවිතයන් පොහොර කෘෂිකර්මාන්තය ඇති කරයිද නැති කරයිද. ඔබ දැනුවත් කළ පරිදි අපි සූදානම් තීරණාත්මක සංවාදය ආරම්භ කරන්න. මේ වෙලාවේ බිම්මට්ටමේ ඉන්න ගොවි ජනතාව ටිකක් කැළඹිලා ඉන්නවා. අපේ ගොවි බිම් වලට මොකක් වෙයිද? සමහර වෙලාවට වගාවන් කරලා තියෙනවා. වගාවන් පාළු වේද? අස්වැන්න බලාපොරොත්තු විදිහට නොලැබෙයිද? තේ පොල් රබර් ඒ වගේම අනෙකුත් භෝගවල අස්වැන්නට යම් බලපෑමක් එල්ල වේද? මේ වෙලාවේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා රසායනික බොහොර භාවිතයෙන් 100%ක් ඉවත් වෙන්න. ඊට අනුගත වීම වෙනුවෙන් ගොවියන්ට කාලයක් ලබා දීලා තියෙනවා. මේ වෙලාවේ කාබනික පොහොර පිළිබඳව වන සාකච්ඡාවක් ඇති කරමින් සමහරලාට ගොවියන් එක් පැත්තකින් විරෝධතා ගොනු කරනවා. ඒ විරෝධතා තුළ යම් දේශපාලන පාට අපිට පේනවා. කොහොම නමුත් රටක් විදිහට ඉස්සරහට යන ගමනේදී හෙට දවසේදී මේ අරගෙන තියෙන තීන්දුව තීරණාත්මක තීන්දුවක් බවට පත් වෙයි. ඒ තීන්දුව තුළ සමහර වෙලාවට රජය අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒ වෙනුවෙන් වන සංවාදයක් ආරම්භ කරන්න අපි සූදානම්. එක් පැත්තකින් ගොවියන් මේ වෙලාවේ නගන හඬ සහ ගොවියන් යම් තැනකදී විරෝධතාවයක් නගනවා නම් ඒ විරෝධතාවයේ තියෙන හරවත් බව, අනෙක් පැත්තෙන් වුණ නගන ප්‍රශ්නය සමහර වෙලාවට බිම් මට්ටමේම ඉන්න ගොවියන්ට ටිකක් වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්. දේශපාලන අධිකාරියට, පාලන අධිකාරියට ඒක දැනෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. අපි ඒ නිසා කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීමක් කරන්න සූදානම්. එක් පැත්තකින් දේශපාලන අධිකාරිය, අනෙක් පැත්තෙන් අපේ රටේ අනාගතේ බාර ගන්න තරුණයන් ගොනු කරන තැනක වගකීම් දරන රාජ්‍ය ඇමතිවරිය, අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම මේ පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමේ පරීක්ෂණ කරන විද්වතෙක් සහ අනෙක් පැත්තෙන් මේ පිළිබඳව ටිකක් සරලව ගොවියට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දේශකයෙක්. මේ කියන සියලු දෙනාගේ සහභාගීත්වය තුළ අපි සූදානම් තීරණය ආරම්භ කරන්න හඳුනාගනිමු. අපි බෙහෙවින්ම ගෞරවපූර්වක ආරාධනා කළ අද තීරණයේ වැඩසටහනට වී ධාන්‍ය, කාබනික ආහාර, එළවලු පළතුරු, මිරිස්, ලුණු සහ ආර්ථාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමන්ට ශෂින් රාජපක්ෂ මැතිතුමන්ට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. එතුමා කලක් ඌව මහ ඇමතිවරයා විදිහටත් කටයුතු කළා. ඒ වගේම බිම් මට්ටමේ ගොවිජනතාවගේ ටිකක් වැඩිපුර සමීප සම්බන්ධයක් තියෙන එතුමාට. ඒ නිසා එතුමාගෙන් ටිකක් ගැඹුරින් ප්‍රශ්න කරන්න පුළුවන් ගොවිජනතාව තුළ තියෙන ගැටලුව පිළිබඳව. පුළුල් පරාසයක් එතුමට වගකීමක් විදිහට පැවරලා තියෙනවා ගොවියට ඍජුව සහ වක්‍රව බලපාන ආයතන ගණනාවක. ඒ වගේම මේ වෙලාවේ ටිකක් වැඩිපුර රජයේ අපේක්ෂාවන් තියාගෙන අපේ රටේ අනාගතේ බාර ගන්න තරුණ පරපුර පිළිබඳව, තරුණ පරපුරේ අනාගතය පිළිබඳව වගකිව යුතු ආයතන ගණනාවක රාජ්‍ය අමාත්‍ය ධූරයේ පැවරලා තියෙන විශේෂඥ වෛද්‍ය සීතාරම්භ පොළ මහත්මයාට බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළාද තීරණයේ වැඩසටහන තමත් මාදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. එතුමියගෙන් එක් තැනකදී මේ වෙලාවේ ගැඹුරින් සාකච්ඡාව තියෙන රසායනික පොහොර භාවිතා කිරීම තුළ සමහර වෙලාවට රටේ අනාගතය යම් තැනකදී අපි නොහිතන අභියෝගයකට මුහුණ දෙයි කියලා සමහර වෙලාවට මේ වෙලාවේ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම දුක්ඛිත තත්වයක ගෙවන්නේ. සමහර වෙලාවට වකුගඩු දෙකම නැහැ. සමහර වෙලාවට දෙකක් තිබුණත් සමහර වෙලාවට භාගයයි කාලයි වැඩ කරන්නේ. ඒක ටිකක් ඛේදනීය තත්වයක්. මේක අපේ රටේ දරු පරම්පරාවට, තරුණ පරම්පරාවට මේ වෙලාවේ කෘෂිකර්මාන්තයේ නියැලලා ඉන්න ගොවි ජනතාවට කොහොමද බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරමු. ඒ වගේම මේ වෙලාවේ ගොවි ජනතාවත් නගන ප්‍රශ්නයක් තමයි ආණ්ඩුව තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් තියෙනවද? අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල හෝ වේවා ඒ හා සමාන අධ්‍යයන පරීක්ෂණ කරන ආයතන මේ පිළිබඳව යම් පරීක්ෂණයක් කරලා තියෙනවද? මේ බිමේ රසායනික පොහොර නැතුව කාබනික පොහොර භාවිතා කරලා ලබන අස්වැන්න ලබන්න පුළුවන්ද? රසායනික පොහොර අයින් කළොත් ඊට විකල්පයක් විදිහට අපි පරිසරයෙන් ලබා ගන්න දේවල් වලින් තියෙන සංඝටක හෙට දවසේදී අපේක්ෂා කරන අස්වැන්න ලබා ගැනීම වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල මට්ටමේ මොකද්ද තියෙන පරීක්ෂණ? මේ පිළිබඳව කතා කරන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්ට රංජිත් ප්‍රේමලාල් දෙසිල්වා මැතිතුමන්ට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට පිළිගන්නවා. ස්වාධීන රූපවාහිනියට ටිකක් වැඩිපුරම සහභාගී වෙන අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙන ඕන දෙයක් සරලව කියලා දෙන්න පුළුවන් ප්‍රවීණ දේශකයෙක් විදිහට හඳුනා ගන්න තිස ජනනායක මැතිතුමාට බොහොම ගෞරවයෙන් අපි අද ආරාධනා කළා. ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. එතුමාගේ සහභාගීත්වය තුළ සමහර වෙලාවට අපිට අර ගැඹුරින් කියලා දෙන දේවල් සරලව විස්තර කරගන්න පුළුවන් මේ සමහර වෙලාවට අපි ඔය පොහොර භාවිතාව තුළ තිසස සමහර වෙලාවට කියන්නේ ටිකක් විද්‍යාත්මක වචන. හැබැයි ගොවියන්ට ඔක තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒකට සරල කරලා මොකද්ද මේ කියන කාරණාව පිළිබඳව ටිකක් අපිට ගැඹුරින් කතා කරන්න පුළුවන් වෙයි. මේ හඳුනා ගැනීම තුළ අපි සූදානම් ගැඹුරින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න.
එක් තැනකදී ගොවියෙක් නැත්තේ ඇයි කියලා ඔබ ප්‍රශ්න කරන්න පුළුවන්. නෑ මම සමස්ත ගොවි පරපුරම නියෝජනය කරනවා. ඒ තුල කොන්දේසි විරහිත ඔබට තියෙන ප්‍රශ්න ටික අපි ප්‍රශ්න කරන්න සූදානම්. මුලින්ම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමනි ගොවියන්ට තියෙන ඉස්සෙල්ලාම නැගෙන ප්‍රශ්නය තමයි අය ඔබතුමාලා මේ කඩිමුඩියේ හදිසි තීරණයක් ගන්න කියලා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 39 වෙනි පිටුවේ තියෙනවා පොහොර භාවිතයේ නව පෙරළිය කියලා ඔබතුමාලා මෙවර ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාව ළඟට අරගෙන ගියපු ප්‍රතිපත්ති ප්‍රකාශය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිව ඔබතුමාලා සඳහන් කරලා තියෙන්නේ නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ සඳහා ඉදිරි දශකයේ තුල ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතුය කියලා. අවුරුදු 10කින් කරන්න තියෙන දේ ඇයි ඔබතුමාලා මේ එක කන්නකින් කරන්න හදන්නේ? දැන් මම හිතන්නේ මේ මට ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න වෙනවා එහෙම කරාම මොකද තියෙන වරද කියලා. දැන් මේ සමහරවිට වැරද්ද මොකද්ද කියලා ගොවි ජනතාව කියමුවොත් අපිට පොහොර නැහැ කියලා උත්තරේ දෙනවා. ඒක හරි. පොහොර නැති එකයි කාබනික පොහොරයි වගා ප්‍රවර්ධනයයි කියන එක ಜಾති දෙකක්. පොහොර නැති එකයට හේතුව වෙන කතාවක්. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් වගාව කිරීම තවත් කාරණයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් සරලව පැහැදිලිව එතුමාගේ සෞභාග්‍ය දැක්මේ 39 වෙනි පිටුවේ මේක පැහැදිලි කරලා තියෙනවා. එතකොට එතුමාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙනකොට මේ කාරණය පිළිබඳව ජනාධිපතිතුමා හොඳට අවබෝධ කරගෙන තියෙන බව වෙනත් ජනාධිපති අපේක්ෂකවරයෙක්ට වඩා මේක අවබෝධ කරගෙන තිබුණ බව. මොකද එතුමා විද්‍යාත්මක නම්ම පාවිච්චි කරලා සුද්ධ දීවීන් ජෛව ජනන සුද්ධ දීවීන් භාවිතා කරලා කාබනික වගා ප්‍රවර්ධනය කරනවා කියන එක පැහැදිලිව එතුමා සඳහන් කරලා තියෙනවා. අපි කන්න 3ක් 2019න් පස්සේ කන්න 3ක් 70%ක් රසායනික පොහොර 30%ක් කාබනික පොහොර භාවිතා කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා අපි ගොවියන් ළඟට ගිහිල්ලා මේ වගා ප්‍රවර්ධනය කටයුතු කරා. ඒ කටයුතු කිරීමේදී යම් යම් අපහැදිලි තැන් සමහරක් දේවල් තිබුණා. උදාහරණයකට 130ක් කාබනික පොහොර එකම ඉඩම එකම භූමියේ 130ක් කාබනික පොහොර භාවිතා කරලා ඊට පස්සේ ඒකට උඩින් 70%ක් රසායනික පොහොර ගහලා. ඒතර අර 30 නෑ. දැන් කවුරු හරි අහනවා මේ එතකොට දැන් 130 වගාවේ මොකද්ද තිබුණ අරමුණ දැන් හරිද ඒක වැඩි කෙරුණාද කියලා නෑ. ඒක වැඩි කොහෙවත් කෙරලා නෑ. මොකද ඒක මුලින්ම වැඩි මේක අවබෝධ කරගෙන තියෙන වැඩියට. අක්කර 100ක් තිබුණා නම් ඒ 100න් අක්කර 30ක් කාබනික වගා කරලා අක්කර 70ක් රසායනික පොහොර කරලා තිබුණා නම් මේ වැඩේ මීට වඩා හොඳින් ගොවි ජනතාවත් අවබෝධ කරගන්නවා. ඔය විවේචනය කරන සියලු දෙනාමත් ප්‍රායෝගිකව මේක අත්විඳිනවා. හැබැයි එහෙම වුණත් අද මේ රටේ විශාල ප්‍රමාණයක් වී වගාව ප්‍රමුඛ එළවලු පළතුරු තේ රබර් පොල් කාබනිකව වගා කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අය ගැන කතා කරන්නේත් නැහැ. ලොකු සඳහනක් නැහැ. ඉතින් මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරනකොට තමයි අතිගරු ජනාධිපතිතුමන් තීරණය කරන්නේ මේ රටේ යම්කිසි දෙයක් කරන්න ඕන නම් එකපාරට තීන්දුවක් අරගෙන ඒ තීරණය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් තියනවාද? ඒ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා හොඳට අවබෝධ කරගෙන මේක එක දවසෙන් මේක ක්‍රියාත්මක කරන්න තීරණයක් ගන්න. එතකොට ඇත්තම කතාව මේක මම දේශපාලඥයෙක් හැටියට කිව්වොත් මේක ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි. සාමාන්‍යයෙන් දේශපාලඥයෝ ගන්න ජනප්‍රිය තීරණනේ. මේක මේ හොඳට වැඩේ කරන්නේ. හැබැයි ඉතින් කොන්ද පණ තියෙන ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට දුන්න ජන වරමත් භාවිතා කරලා එතුමා ගන්නවා ජනප්‍රිය නොවන මේ තීන්දුව. හැබැයි මේ ජනප්‍රිය නොවන තීන්දුව ගන්න එතුමා වෙනුවෙන් නෙමෙයි. සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ ජනාධිපතිතුමාගේ පවුලේ උදවියට ඕන හින්දා එහෙම නැත්නම් එතුමාගේ අවශ්‍යතාවය හින්දා කියලා නෑ. අපි වැඩි කලක් තව ජීවත් වෙන්නේ නෑ. හැබැයි මේ කාබනික වගාවෙන් ලාභය ප්‍රයෝජනය මේකේ අත්දැකීම විඳින්නේ අපේ પરම්පරාව තව ගණනාවකට පස්සේ. අද තියෙන වකුගඩු රෝග වලට මට වඩා හොඳින් පැහැදිලි කරයි මෙතුමන්ලා මෙතිමියන්ලා. එතකොට පිළිකාවන් වලට මේ සියලුම හේතුන් වලට මූලික පාදක වන හේතුව නිසා තමයි ජනාධිපතිතුමා මේක ගන්නෙ. මොකද එතුමාගේ කාලය තුලදී එතුමාගේ ජනාධිපති ධූර කාලය තුලදී මේක ක්‍රියාත්මක කරනවා දැකීම එතුමාට අරමුණක් වුණා. එතුමාට අවශ්‍යතාවයක් වුණා. ඒ නිසා තමයි සාකච්ඡා කරලා මේ තීරණය ගත්තේ. අපි කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ගෙනලා මේ තීරණය ගන්න කලින් වාරයන් ගණනාවකදී සාකච්ඡා කරා. අපිට තිබුණ ගැටලුව මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක. ඔව් අන්න එතනදී අමතවා ප්‍රශ්නයක් නැගෙනවා. දැන් ඔබතුමාලා ජනාධිපතිතුමා මේ තීන්දුව ගන්නකොට අදාළ අංශ පිළිබඳව සාකච්ඡාවක් ඇති වෙලා තිබුණාද අභ්‍යන්තරේ? ඒක ගොවි ජනතාවත් නියෝජනය කරන සාකච්ඡාවක් බවට පත් වෙලා තිබුණාද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.
අපි අනිවාර්යෙන්ම මම ඒක තමයි කිව්වේ මොකද ගොවි අපි මේ කන්න 3ක් තිස්සේ කාබනික වගාව 30ක් ප්‍රවර්ධනය කිරීම සඳහා කන්න 3ක් තිස්සේ මේ කාබනික පොහොර අපි ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ කාබනික ඝන පොහොරය, කාබනික දියර පොහොරය නිෂ්පාදනය කරන අය අපේ පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරලා ඒවා තාක්ෂණිකව සොයලා බලලා ඒ පිළිබඳව ඒක යොදන ක්‍රමයන් පිළිබඳව මොකද සමහර ඒවා යොදන ක්‍රමයන් එකට වෙනස්. මොකද මේ ක්‍රමවේදය අර රසායනික පොහොර වගේ මෙන්න මේක තමයි එකම ක්‍රමය කියලා එහෙම කියන්න බෑ. පොඩි වෙනස්කම් තියෙනවා. ඒවා පිළිබඳව ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. හොඳ දැනීමක් තිබුණා. මොකද අනිත් එක මේ පිළිබඳව අවබෝධ කරගත්ත මේ පිළිබඳව අධ්‍යයනය කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒවා ගැන හොඳට කල්පනා කරලා තමයි කතා කරලා තමයි අපිට තිබුණ ලොකුම එක තමයි ජනාධිපතිතුමාට තිබුණ ලොකුම අභියෝගය තමයි කොහොමද මේක මහ පොළොවේ යථාර්ථයක් කරන්නේ කියන එක. යාන්ත්‍රණය මොකද්ද ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද එකක් තමයි ඝන පොහොර නිෂ්පාදනය කරන්න ඕනේ මේ සියලුම වගා බිම් වලට. ඒ වගේම දියර පොහොරය ජෛව දියර පොහොරය කොහොමද නිෂ්පාදනය කරන්නේ, කවුද මේක නිෂ්පාදනය කරන්නේ, වගකීම කවුද ගන්නෙ, ප්‍රමිතිය කවුද බලන්නේ, මේක යොදවන ආකාරය කවුද පැහැදිලි කරලා දෙන්නේ, ඒකෙන් ඇත්තටම වගාව එනවද, වගාව අඩු වුණොත් එහෙම මොකද කරන්නේ, මේ සියලු දේවල් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරා නම් ඇයි එමතුමා බිම් මට්ටමේ මේ වෙලාවේ උද්ඝෝෂණ ටිකක් ඇති වෙන්නේ? ගොවියෝ පාරට බහැලා ඉන්නේ. ඒකෙදී ඉතින් මං හිතන්නේ උද්ඝෝෂණයේදී ඉන්නේ ගොවියෝද කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඇත්තටම අපිට වඩා මට වඩා අපේ ගම්වල ඉන්න ගොවියෝ 11 ලක්ෂයක් මේ රටේ වී ගොවියෝ ඉන්නවා. මේ කාබනික වගාව පිළිබඳව හොඳට දන්නවා. හැබැයි දන්නේ අපි අර පරණ ක්‍රමයට කොම්පෝස්ට් පොහොර යොදලා. අන්න එතනදී තමයි අපේ ගොවියෝ පොඩ්ඩක් කලබල වෙන්නේ. මේක කොහොමද යොදන්නේ? ඉතින් මේ කොම්පෝස්ට් පොහොර ටොන් ගණන් දැම්මොත් එහෙම මේ කුඹුරු ගොඩ වෙනවා. නෑ ඒක එහෙම නෙමෙයි. ඉස්සෙල්ලාම අපි මේ කාබනික පොහොර ගැන කාබනික වගාව ගැන කතා කරනකොට මේ රසායනිකව හිතන එක නවත්තන්න වෙනවා. රසායනිකව හිතන්න පටන් ගත්තොත් NPK තියෙනවද කියලා අහලා වෙල වැඩි පටන් ගත්තොත් එහෙම මේක ඔලුවට ගන්න බෑ. කාබනික වගාව කියන්නේ වෙනම එකක්. ඔය දැන් ඒ වෙනුවෙන් අපි දන්නවා හැම ගමකටම රාජ්‍ය මැතිතුමා ඉන්නවා කෘෂි පර්යේෂණ නිලධාරියෙක්. දැන් ගොවියා ළඟට ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කරන්න සමහර වෙලාවට රසායනික පොහොර භාවිතය ආරම්භ කරනකොට අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමහර වෙලාවට ගොවියා ළඟට ගිහිල්ලා කිව්වා ඕක අතහැරලා රසායනික පොහොර භාවිතා කරන්න කියලා. දැන් අපි රසායනික පොහොර භාවිතා කරන එක නවත්තලා කාබනික පොහොර භාවිතා කරන්න කියන පණිවිඩය අරගෙන යන්න ඔබතුමාලා රාජ්‍ය නිලධාරීන් විදියට ඉන්න කෘෂි පර්යේෂණ නිලධාරීන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අය ගොවින් ළඟට ගිහිල්ලා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවද? ඒ වෙනුවෙන් ප්‍රවේශයක් තියෙනවද එමතුමා? 1960 පස්සේ 60 දශකයෙන් පස්සේ වෙච්ච මේ හරිත විප්ලවයත් එක්ක කවුරුවත් ඇහුවේ නැහැ රසායනික පොහොර ඕනද කියලා ඇහුවේ නැහැ. ඒක ගෙනල්ලා අපි ඇඟේ ගැහුවා. ගැහුවන් පස්සේ ඉතින් හොඳින් හෝ නරකින් අපි ඒක බදාගත්තා. ඒ වෙලාවේ කවුරුත් මේ උද්ඝෝෂණ කරෙත් නැහැ. මුකුත් ප්‍රශ්නයක් තිබුණ නැහැ. වැඩි පටන් ගත්ත පස්සේ කාලෙදී අවුරුදු 60 70ක් ගිහිල්ලා දැන් තමයි අපිට තේරෙන්නේ මේකේ ආදීනවය. ඔව් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විතරක් නෙමෙයි අපේ ඉන්න සියලුම කෘෂිකර්ම නිලධාරීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා විතරයි අපිට රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්නේ ගොවියා ළඟට ඍජුවම යන්න. ඒ යන යාන්ත්‍රණය අපි දැන් දැනුවත් කරනවා. දැනුවත් කිරීම පමණක් නෙමෙයි කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද කාබනික ඝන පොහොරවල අපි ප්‍රමිතිය අපි හොයන්නේ කොහොමද කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දිගින් දිගටම අපි නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. පොඩි පසුබෑමකට වෙන්නේ රටම මාසෙකමාරක් වහලා තිබුණා. ඉතින් එතකොට අපිට මේ පුහුණු වීම කටයුතු වලට 100කට වඩා අපිට සම්බන්ධ කරගන්න බෑ. මේ පුහුණු වීම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව දැනුමක් දෙනවා නම් ඒක මේ Zoom වලින් අලුත් තාක්ෂණයෙන් මේක කරන්න බෑ. ඉතින් හැබැයි දැන් අපි දැනුම දුන්නා. ඒ අවශ්‍ය අත්පත්‍රිකා ඒව ටික දුන්නා. හැබැයි දැන් අපි ඉදිරියට දැන් අපි ප්‍රායෝගිකව මේක පුහුණු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා 10400ක් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් පුහුණු කිරීමෙන් පසුව ඒ අය ගොවි සංවිධාන සමග සම්බන්ධ කරලා බද්ධ කරලා ඒ අය පුහුණු කරන්න මේකට අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම අපි දැන් වෙනකොට ලබා දීලා අවසానයි. සීත ආරම්පොළ මහත්මිය රාජ්‍ය අමාත්‍යතුමිය දැන් ඔබතුමියටත් මේකේ පූර්ණ වගකීමක් පවරලා තියෙනවා. දැන් ඔබතුමට එක් පැත්තකින් රටේ අනාගතයේ බාර ගන්න ඉන්න තරුණ පරම්පරාව හෙට දවසේදී පෙළ ගැස්වීම වෙනුවෙන් වන අමාත්‍යාංශය යටතේ ආයතන ගණනාවක් බාර දීලා තියෙන නව උත්පාදනයේ එතන ප්‍රමුඛයි. දැන් මේ ජනාධිපතිතුමා අරගෙන තියෙන තීන්දුවට ඔබතුමියත් ඒ කමිටුව නියෝජනය කරනවා. ඒක වගකීමකුත් පැවරලා තියෙනවා. මේ වෙනකොට මේ සාධනීය පියවර ඉස්සරහට පළදරන තැනට අරගෙන එන්න කොහොමද ඔබතුමියලා අමාත්‍යාංශයක් විදිහට ආයතනයක් විදිහට කටයුතු ආරම්භ කරලා තියෙන්නේ? ඔව් මම හිතන්නේ අපි අද කතා කරන්නේ
තවත් මේ තීන්දුව තීරණ ගන්න කට්ටියකට වඩා මේ පිළිබඳව මේ තීන්දුව තීරණය නිසා එය ක්‍රියාත්මක කරන්නට වගකීම පැවරෙන බහුතරයක් වූ ගොවි ජනතාව. ඒ කියන්නේ මේ තීන්දුව කවුරු ගත්තත් කොතනද ගත්තත් කොයි වෙලේ ගත්තත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියාම බිමේ තියෙන ගැටලු වලට මුහුණ දෙන පිරිස තමයි අද අපේ ප්‍රේක්ෂකයෝ වෙන්නේ. එතකොට ඇත්තටම මේ ඇමතිතුමා කිව්වා වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා වසර 10ක් කාලයක් තුල සිද්ධ වෙනවා කියන එක. ඒ අනුව ඒ ජනාධිපතිතුමාට ලැබුණු ජනවරමානුව මේ තීන්දුව තීරණය අරගෙන කැබිනට් පත්‍රිකාව නිකුත් කරනවා මේ සම්බන්ධයෙන්. හැබැයි අපි අමතක කරන එක තමයි කැබිනට් පත්‍රිකාව මේ අපි තිරසාර පාරිසරික සංරක්ෂණයක් උදෙසා නිකුත් වෙන කැබිනට් පත්‍රිකාවක්. එහි එක් කොටසක් තමයි මේ පොහොර පිළිබඳව සඳහන් වෙන්නේ. ඉතින් ওই පත්‍රිකාව නිකුත් වෙන වෙලාව පිළිබඳව අවුරුදු 10ක් තුලදී කාබනික වගාව යන්න නම් 10කට පස්සේ ඕක පටන් අරන් කොහොමත් හරියන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් වසර 10ක් තුලදී හොඳ තිරසාර කාබනික වගාවක් මේ රටේ ඇති කරන්න නම් මේක දැන් ඊට කලින් කොයි හරි වෙලාවක පටන් ගන්නට ඕනේ. ඒ හින්දා මේ පටන් ගැනීමේ වෙලාව තීන්දුව තීරණය කරපු කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිතුමන් මේ තීරණය ගත්තට පස්සේ ඒ තීරණය තමයි දේශපාලනිකව නායකයෙක් රටේ ජනතාවගේ ඉදිරි සුබ සිද්ධිය සඳහා ගන්න තීරණය. ඒ ජනතාව ඉල්ලන තීරණයවත් ජනතාව කැමති තීරණයවත් වෙන්නේ. හැමතිස්සෙම නායකයෙක් ගන්න ඕනේ ජනතාවට හොඳ තීරණ. ඒ ගත්තට පස්සේ දැන් මේ තීරණය ක්‍රියාත්මක කරන්නට ඕනේ රාජ්‍ය නිලධාරීන්. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය දැනුම සපයන්නට ඕනේ රටේ ඉන්න විද්වතුන්, ඒ පිළිබඳව කරන පරීක්ෂකවරුන් සහ ඒ පිළිබඳ තියෙන විද්‍යාඥයන්. ඒකේ ප්‍රතිඵල සහ ඒ ප්‍රායෝගික පැත්ත ජනතාව අතට ගන්නට ඕනේ. මං හිතන්නේ දේශපාලන තීන්දුව අරගෙන තියෙනවා. ඒ ගත්තට පස්සේ ඔබ කිව්වා වගේ කොහොමද අපි මේක ඉදිරියට ගෙනියන්නේ, කොහොමද මේක සාර්ථක කරගන්නේ කියනකොට ඉස්සෙල්ලම අපි බැලුවේ අමාත්‍යාංශයක් විදිහට අපේ පරිේශන අමාත්‍යාංශය තුල මේ සම්බන්ධව සිද්ධ කරලා තියෙන පරිේශන මොනවාද? ඒ පරිේශන ගොවියාගේ තියෙන ගැටලුවට උත්තර තියෙනවා. මොකද ගොවියාට තියෙන ගැටලුව තමයි දැන් අපි මේ කාබනික වගාවට යනවා කියන්නේ අපි වැඩි යුගයට ප්‍රථමයෙන් අපි කියනවා අර අපේ ප්‍රාථමික යුගයට මුල් ජනතාව භාවිතා කරපු යුගයට යනවද? ඒ කියන්නේ අපි කොම්පෝස්ට් වලින් මේ වගාව කරන්න යනවද කියන ගැටලු. ඒක තමයි ඔබේ මගේ අපේ සීළු දෙනාගේම හිතේ මේ කැබිනට් පත්‍රිකාව දැක්ක ගමන් ඒකට මේ තරාතිරමේ ભેදයක් නේ අපි සියල්ලෝ මේ ගැටලුවට මුහුණ දුන්නා. ඒ හින්දා අපිට හිතෙනවා මේක කරලා අපිට පුළුවන් ද වගා කරන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගාවට කාබනික වගාවට යන වියදම අර රසායනික පොර වගාවේ යන වියදමට වඩා අක්කරයකට යන ප්‍රමාණය වැඩිද? ඒ ඔක්කොම කරලා ලැබෙන අස්වැන්න අඩුද? එතකොට මේ පොර ගොවියට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට මෙතෙක් කල් පොර ලැබුණා. දැන් අපි හදාගෙන අපි නිෂ්පාදනය කරගෙන අපේ තියෙන ගෙදර ගොම ටික කුකුල් පොර ටික දාලා දැන් අපි වගා කරන්න ඕනේද කියලා. මෙන්න මේ ගැටලු ටික බිමේ තියෙනවා කියන එක තේරුම් අරගෙන ඒ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එක තමයි අපේ අමාත්‍යාංශයක් විදිහට අපේ ඉන්න විද්වතුන් එක්ක අපි සාකච්ඡා කරා. මොකද රාජ්‍ය දේශපාලනඥයා ගත්තු තීන්දුව තීරණය රාජ්‍ය නිලධාරියා ක්‍රියාත්මක කරන්න නම් ඒකට අවශ්‍ය වෙන දැනුම ලබා දෙන එක මේ රටේ උගතුන්ගේ වියතුන්ගේ සහ ඒ සම්බන්ධ ඒ අධ්‍යයනය කරපු අයගේ වගකීම. ඒ වගකීම කරන්නේ නැතුව මේක ගත්තේ කවුද තීන්දුව ගත්තේ මේ වෙලාවෙයි මේක බෑ නේද කියන එක බොහෝ දෙනෙක් ඒ ඍණාත්මකව සිතන එක මං හිතන්නේ රටක දිනුවට හරියනවා කියලා. හැබැයි අපි එහෙම හැමතැනම අපි මේ මාධ්‍ය තුල ඒක දැක්කට මේ රටේ ගොඩාක් බොහෝමයක් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු කුෂිකර්මයේ සම්බන්ධ වූ ඒ පරිශන කර බොහෝ දෙනා ඉතාමත් ධනාත්මක විදිහට අපිට සහයෝගය ලැබලා දුන්න අමාත්‍යාංශයක් විදිහට මේ සඳහා අවශ්‍ය දේවල් තෝරාගන්න. අන්න එතනදී තමයි අපිට හම්බුනේ ක්‍රමවේදය මේ අපේ ලෝකයේ පුරාම කාබනික වගාවත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ කරලා තියෙන පරිශන ඊට අමතරව ඒහා බැඳුණු ශ්‍රී ලාංකීය පරීක්ෂකවරු කරලා තියෙන පරීක්ෂණ අනුව මේ සාම්ප්‍රදායික විදිහට කුඹුරක් පිරෙන්න කොම්පෝස්ට් ට්‍රැක්ටර් 10ක් විතර දාලා කරන වගාව නෙවෙයි කාබනික වගාව කියන්නේ. බොහෝ දෙනෙක් තාමත් එහෙම හිතාගෙන ඉන්න නිසා තමයි කියන්නේ කොහොමද ගමට කොම්පෝස්ට් ගේන්නේ පාර පොඩි කියනවා බොහෝ අය. දැන් ගොඩක් අය හිතන්නේ මේ ට්‍රැක්ටර් 10ක් විතර ගේන්න ඕනේ කියලා. නෑ කාබනික පොහොරවල කොම්පෝස්ට් කියන්නේ එක කොටසක් කියන බව අපේ තියෙන පරීක්ෂණවල අනුව කරුණු තියෙනවා. හැබැයි කාබනික වගාව සාර්ථක කරගන්න නම් පස්සේ සෞඛ්‍ය ඇති කරන්න පුළුවන් කොම්පෝස්ට් මාධ්‍යයක් විදිහට යොදා ගන්නට ඕනේ. ඊට අමතරව හැමෝම කතා කරන ওই නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆේට් කියන ඒ අවශ්‍යම වෙන ෆොස්ෆරස් කියන අවශ්‍යම වෙන ಖನಿජ ද්‍රව්‍ය ලබා දෙන්නට ඕනේ. එය කාබනික හරහා ලබා දෙන්නට අවශ්‍ය වෙන ඒ කාබනික සාන්ද්‍රණ හදා ගන්නට ඕනේ. ඊට අමතරව පොහොරක් නොවුනත් මෙතුවක්කල් රසායනික පොහොර දැම්මත් මේ පොළවේ මේ පොහොර ගහට ඇද ගන්න උදව් වුණු සුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය යලිපාන ගන්නන්නට ඕනේ. ඔන්න ඔය කොටස් දෙක තුනත් එක්කම
එකට මේ භාවනික වගාව යනකොට අපේ තියෙන පරිේශන වලින් අපේ කරලා තියෙන පරිේශන දත්ත අනුව තේරෙනවා කාබනික වගාව කියන්නේ තවත් ඉතා දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් එක්ක යන වගා ක්‍රමයක්. අන්න එතනදී ප්‍රශ්නයක් කරනද අපේ රටේ තියෙන යැපුම් කෘෂිකර්මාන්තය. අපේ රටේ ඉන්න සාම්ප්‍රදායික ගොවියා හැබැයි සාම්ප්‍රදායික ගොවියා එතන බිඳගෙන හරිත විප්ලවයත් එක්ක 1960 ඇති වෙන ඔහු පරිවර්තනයකට භාජනය වෙනවා. ඊට පස්සේ ඔහු හැදිච්ච ක්‍රමවේදයක් තියෙනවා. ගොවියා මාස දෙකමාරෙන් අස්වැන්න නෙලන්න අවශ්‍ය විදිහට තමන්ගේ වපසරිය හදා ගන්නවා. එතකොට පස මැරුණාද නැද්ද කියන කාරණේ අදාළ නැහැ. ඌ කියන්නේ පොහොර ටික ගෙනලා කුඹුරට හෙලා ඔහු උත්සාහ කරන්නේ අස්වැන්න ගන්න. එතනින් උපයන ලාභය උපයා ගන්න. ඔබතුමීලා එතනින් මෙහාට ගිහිල්ලා කරන පරිවර්තනයේට ගොවියා සූදානම් වෙලා ඉන්නවද? කොතනද සූදානම් වෙලා නැත්තේ? සූදානම් වෙලා නැත්තම් ඔබතුමීලා කොහොමද සූදානම් කරන්න තියෙන වැඩපිළිවෙල? ඔව් ගොවියාගේ සූදානමක් නැත්තේ නෑ. මං හිතන්නේ ගොවියා කාබනික පොහොර වගාව බාර ගන්න ලෑස්ති. නමුත් ඔබ කිව්වා වගේ ගොවියාට තියෙන ප්‍රශ්න තමයි හරි අපි බිම සකස් කරනකොට දාන්නේ මොන පොහොරද? අපි දින 21 දී වෙන්ද දාපු පොහොර එක අපිට ලැබෙනවා. එතනින් එහාට ගියාම බණ්ඩි ගොයමඩ එහෙම නැත්නම් අපි දින 45 දී පොහොර එක දාන්නේ කොහොමද? අන්න ඒ විදිහට ඒ ගොවියාගේ තිබුණු ප්‍රායෝගික අත්දැකීමට හා හුරු වුණු දිනචර්යාවට සරිලන පොහොර අපිට ලැබෙනවද කියන එක තමයි ගොවියට තියෙන්නේ. ඒ එන බෑග් එකේ තියෙන කාබනිකද රසායනිකද කියන එක තීරණය කරන්නට ඕනේ ඒ ලබා දෙන මේ පරිශන කරන හරි මේ රාජ්‍ය පාලනය තීරණය ගන්න අය ගොවියාට වඩාත් හිතකාරීද. මේ ක්‍රමවේදයේ මෙතෙක්කල් මේ රටේ අපි ඇත්තටම අපිම ලැජ්ජ වෙන්නට ඕන අපේ රටේ මිනිසුන්ගේ දක්ෂතාවයන් අපේ රටේ මිනිසුන් කොයිතරම් දේවල් සොයාගෙන තියෙනවද අවුරුදු 10කට 20කට එහා ඉඳන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉඳලා මේ පරීක්ෂණ කරලා තියෙනවද සහ මෙහි බිමේ ප්‍රායෝගික ඔය දේ කරලා තියෙනවද කියන එක අපි මේ තීරණයත් එක්ක තමයි අපිත් අවදි වුණේ අපිත් සොයාගත්තේ ඒ අනුව ගොවියට අර ආකාරයටම ඝන පොහොර වේවා දියර පොහොර වේවා ගොවියට අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නැහැ. හුරු වෙනවා නම් හුරු වෙන්නට තියෙන යම් කරුණු කැමති කෙනෙකුට තනියම හදාගන්න පොහොර, කැමති කෙනෙකුට තමුන්ගේ අත්දැකීම් එකතු කරලා තමුන්ගේ පාරම්පරික දැනුම එකතු කරලා දේවල් කරගන්න. හැබැයි අවසාන ගොවියා දක්වා එසේ කරන්නට අකමැති ගොවියෙක් ඉන්නවා නම් අර වෙනදා ලැබුණා වගේ හම්බෙන ඝන පොහොර එක හම්බෙනවා නම්, දියර පොහොර එක හම්බෙනවා නම් ඒ අවශ්‍ය අවස්ථාවලදී ඒ යොදන්න විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ අඩංගු වෙන ද්‍රව්‍ය තමයි වෙනස් වෙන්නේ. ඒක රසායනිකද එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍යද කියන එක. ගොවියට ඒ ටික දැනුම මං කියන්නේ ගොවියාගේ වැරදක් තියෙනවා කියලා. මොකද ඔය බීතිය, ඔය කලබලේ ගොවියාගේ විතරක් නෙමෙයි මේ රටේ සියලු දෙනාගේ තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඇමතුමා දැන් පැහැදිලි කළා අමාත්‍යාංශයක් විදිහට එතුමා සූදානම් මේ ලබා දුන් ඒ විද්වත් ඥානය එහෙම නැත්නම් පරිේශනවල දත්තයන් අනුව එතුමාගේ ක්‍රමවේදය සකස් කරන්න ගොවියාට පොර ටික ඒ ආකාරයට ලැබුණාම ගොවියාට තියෙන්නේ පුරුදු වෙලා හිටපු ආකාරයට ඒ ටික පොළවට දාන්න එහෙම නැත්නම් ගොයමට යොදන්න එහෙම නැත්නම් වගාවට යොදන්න ඊට අදාළ වෙනත් දැනුමක් ඉතා යම්කිසි ඉතා සුළු වෙනස්කම් ඇති වෙනවනම් ඒ පිළිබඳ දැනුම අමාත්‍යාංශයෙන් ගොවි ජන සේවා නිලධාරීන් හරහා උන්ට ලබා දෙන්න කටයුතු. ඔබතුමීගේ අමාත්‍යාංශයට ඔබතුමියට තියෙනවනේ වෘත්ති අධ්‍යාපන පරිශ්‍රය සහ නව නිපැයුම් මීට අදාළ ඔබතුමියලා මොනවද මේ වෙලාවේ නව නිපැයුම් විදිහට ගොවියට ඉක්මනට පොහොර ටික හදා ගන්න නැත්නම් නිෂ්පාදනය කරගන්න දහර්තාව වැඩි කරන්න මේ වෙලාවේ රසායනික පොහොර නවත්තලා තියෙනවා සමස්ත ගොවි බිම් වලටම අවශ්‍ය කරන කාබනික පොහොර ටික හදා ගන්න නව නිපැයුම් වෙන්න පුළුවන් එතනින් එහාට ගිහලා පරිශ්‍රණ වෙන්න පුළුවන් මොනවද ඔබතුමියලා මේ වෙනකොට ආරම්භ කළා තියෙන කන්න දෙකකින් ගොවියන්ට පොහොර ටික දෙන්න ඇත්තටම පරිේශන ගැන අපි මේ කන්න දෙකකට පොහොර දෙන පොහොර නිෂ්පාදන ආයතන තියෙන අමාත්‍යාංශයක් නෙමෙයි. අපේ තියෙන පරිේශන කිරීම සහ දැනුම බෙදා දීම. ඒතර පරිේශන ගැන අමාත්‍යාංශ විදිහට මම ඔබට මෙතෙක් වෙලා විස්තර කරේ මේ අමාත්‍යාංශය යටතේ පේටන්ට් බලපත්‍ර ලබාගත්ත වසර ගාණක් පුරා අපේ තියෙන ආයතන පරිේශන ආයතන තුලින් කරපු පරිේශන වල දත්ත අනුව තමයි අපි ඒ කරුණු අනුව තමයි අපි තවදුරටත් හොයාගත්තේ කොම්පෝස්ට් කියන්නේ එක කොටසක් පමණයි මේ කාබනික පොහොර ව්‍යාපෘතිය ඊට අමතරව ශුද්‍රජීවීන්ගේ ඝනත්වය වැඩි කිරීම ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් වැඩි කිරීමේ විවිධ වූ ද්‍රාවණ සාන්ද්‍රණ එකතු කිරීම මේ සඳහා ඕනෑතරම් කරපු කරුණු සහ දත්තයන් තියෙනවා පරිශ්‍රණයේ මේ අද ඊයේ මේ කන්නකින් දෙකකින් කළ යුතු දේවල් නෙමෙයි අවුරුදු 10ක් 20ක් පුරා කරපුවා ඔවුන් ඒවා ප්‍රායෝගිකව කරලා බලපුවා තියෙනවා. ඒ දත්ත තමයි සම්පින්නනයක් කරලා ඔබට මම විස්තරයක් විදිහට දුන්නේ. කාබනික පොහොර වගාව කියන්නේ කොම්පෝස්ට් වලින් ගොවි බිම පුරවන එක නෙවෙයි. ඊට එහා ගිය EM ටෙක්නොලොජි එහෙම නැත්නම් අපි කියනවා effective microbiology ටෙක්නොලොජි කියලා. ඒ සුද්‍රජීවීන් යොදාගෙන කොහොමද පොළවේ කොහොමත් ඉන්න සුද්‍රජීවියා
කොහොමද අපිට හිතකර විදිහට යොදාගන්නේ? හිතකර විදිහට යොදාගෙන ඔහු ලව්වා ඔවුන් ලව්වා කොහොමද නයිට්‍රජන් යොදන ඉතා සුළු නයිට්‍රජන් ප්‍රමාණය වැඩි ප්‍රතිශතයකින් ගහට අවශෝෂණය කරගන්න අවස්ථාව සලසන්නේ? එතනදී කොහොමද විවිධ නයිට්‍රජන් අවශෝෂණය කරන බැක්ටීරියාව හඳුනාගන්නේ කොහොමද? පොටෑසියම්, ෆොස්ෆරස් වෙන වෙනම අවශෝෂණය කරන බැක්ටීරියාව හඳුනාගන්නේ කොහොමද? ඒ සියල්ල දැන් කරපු දත්තයන් අපිට හම්බෙලා තියෙනවා. ඒ අඳුනාගත්තු බැක්ටීරියා වෙන් කරගත්තු බැක්ටීරියාවන් අඳුනාගෙන තියෙනවා. මේ කිසිවක් වෙන රටකින් ලංකාවට ගේනේව නෙවෙයි. මේ මහ පොළොවේ මේ පොළොවේ ජීවත් වුණු බැක්ටීරියා යොදාගෙන කරපු පරීක්ෂණ. ඒ නිසා ඒවා සියල්ල ස්වදේශීකයි. ඒ නිසා ඒවා භාවිතයේදී අහිතකර තත්වයක් ඇති වෙන්නේත් නැහැ. ඉතින් මේ සියල්ල ඔබ ඔය කියපු අමාත්‍යාංශයට ආයතන තුල කරලා තිබුණු පරිේෂණ. ඉතින් මේ පරිේෂණ වලින් යොදාගත්තු දේවල් අපි දරුවන්ට ඉදිරියට උගන්වන්න කටයුතු සුද්ධ කරගෙන යනවා. ඒ වගේම ඒවා ගොවි ජනතාවට ගෙනියනකොට මේ අමිතුමාගේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ලබා දෙන පුහුණුවට අපේ ආයතන වල දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව එක ප්‍රාන්තයක තමයි තියෙන්නේ 100%ක්ම කාබනික වගාව. ලෝකේ කාබනික දේශය කියලා හඳුන්වන්නේ එතන. හැබැයි එතනදී සමහර වෙලාවට පියවරෙන් පියවර ගියපු ගමනක අවසාන ප්‍රතිඵල විදිහට තමයි වුන් ලෝකේ කාබනික දේශය බවට තමන්ගේ ප්‍රාන්තය හඳුනාගන්නේ. ඒ තුල වුන් අත්පත් කරගත්ත ජනග්‍රහණ බොහෝයි. ඒ නිසා තීන්දුව ගත්තේ කවුද කියන කාරණාව නෙවෙයි. ගත්ත තීන්දුවෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සලකලා මේ පරිවර්තනයේ විය යුතුයි කියන තැනක ඉන්නේ. ජේස මහාචාර්යතුමා දැන් සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ වෙලාවේ මේ ගත්ත තීන්දුවත් එක්ක අපේ රටේ බීජ ටික සමහර වෙලාවට හැදෙන්නේ පොහොර ටිකට අදාළව. නැත්තම් සමහර බීජ ටික හදන්නේ අදාළ කෘමියා සමහරවිට ඊට යොදන ඕන තෙල් ටිකත් එක්ක අනුගත වෙලා. බීජ ටික නැතුව සමහර වෙලාවට ගොවි බිම් ටිකේ පස සමහර වෙලාවට මේ වෙලාවේ සූදානම් වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් බීජ වලට ඊට යොදන පොහොර වලින් අදාළ ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵලය ලබා දෙන්න, ඵලදාව ලබා දෙන්න. මේ ගත්ත තීන්දුවත් එක්ක යම් තැනක ඔබතුමාලට පරිශ්‍රණයක කොතනකදී හරි තියනවාද අස්වැන්න මෙච්චර ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. මේක මෙන්න මෙච්චර කාලයක් බලපැවැත්වෙන්න පුළුවන් කියලා. ඔව් ඉස්සල්ලාම මම කතා කරන්න මේ ගත්ත තීන්දුව පිළිබඳව. මේක අපි දකිනවා සාමාන්‍යයෙන් රටක විශේෂයෙන්ම මේ තුන්වෙනි ලෝකයේ රටක ගන්නා වූ දේශපාලන තීන්දුවකට එහා ගියපු තීරණයක් මේක. මොකද සාමාන්‍යයෙන් දේශපාලන තීරණ ගන්න කෙටි කාලීන වශයෙන් Tamanට ප්‍රතිලාභ Tamanට හෝ රටට ප්‍රතිලාභ ලැබෙන තීරණ අරගෙන ඒ දේශපාලන ගමනක් අරමුණු කරගෙන තමයි ඒ තීරණ ගන්නෙ. මේ ජනාධිපතිතුමා ගත්ත තීරණය මම ඒක නිසා ඒ කෙටි කාලීන අරමුණු ඔස්සේ යන දේශපාලන තීරණයක් හැටියට කිසිසේත්ම දකින්නේ නැහැ. මේකේ ප්‍රතිලාභ සමහර විට ලැබෙන්නේ පූර්ණ ප්‍රතිලාභ අපිට ලැබෙන්නේ සමහරවිට අපි ජීවතුන් අතර ඉන්න කාලෙදී නෙමෙයි. අවුරුදු 25ක් 30ක් ඉස්සරහට අපේ රටක් හැටියට සෞඛ්‍යමත් දේශයක් ගොඩනගන්න ගමනක එක වැදගත් පියවරක් හැටියට තමයි මම මේක දකින්නේ. ඒ නිසා මේක අර ජනප්‍රිය දේශපාලන තීරණයක් නෙවෙයි. ඊළඟට බලපුවාම මේ තීරණය ගැනීමේදී මේ සියලු කරුණු ඔබ මතු කරපු කරුණු පිළිබඳව දැනුවත්භාවයකින්ද මේ තීරණය ගත්තේ කියන එක. මම හිතන්නේ ජනාධිපතිතුමාට කෘෂිකර්ම විද්‍යාව පිළිබඳව උපාධියක් හෝ ඒ පිළිබඳව උසස් අධ්‍යාපනයක් තිබුණා නම් ජනාධිපතිතුමා මේ තීරණය ගන්නේ නැහැ. මම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අපි අපේ කෘෂිකර්ම අධ්‍යාපනය පහුගිය අවුරුදු 50 55 60 කාලය තුලදී තනිකරම යොමු කරේ මේ රසායනික කෘෂිකර්මයේ මත. අපේ දැනුම් පද්ධතිය තුල අපි එක්රැස් කරගත්තේ මේ රසායනික කෘෂිකර්මයේ පවත්වාගෙන යන්නේ කෙසේද? ඒ පිළිබඳව පරිශන කරන්නේ කොයි ආකාරයකටද? එහිදී ඇතිවෙන ගැටලු විසඳන්නේ කෙසේද කියන එක පිළිබඳව අපි පුළුල් ලෙස අධ්‍යයනය කරා. එහෙම අධ්‍යයනය කරපු පිරිසකට ඒ ගැටලු ඔස්සේ ඒ ගැටලු විසඳගෙන ඉදිරියට යාමට සිතනවා විනා ඊට වෙනස් දැනුම් පද්ධතියක් තුල අපිට ලබන්න පුළුවන් ප්‍රතිලාභ දිහා බලන්න පුළුවන් කමක් නැහැ. අපි මේක අධ්‍යාපනයේදී කල්පනාකරනදී කතා කරනවා learning and unlearning කියලා. අපි ඉගෙන ගත්තාම එක දෙයක් ඉගෙන ගැනීම යම් තරමකට අමාරුයි, ඊටත් වැඩිය අමාරුයි ඒ ඉගෙනගත්ත දේෙන් අපිට මිදිලා වෙන දෙයක් අධ්‍යයනය කරන්න. ඉතින් ඒ නිසා තමයි
කෘෂිකර්මයේ පිළිබඳව ඉගෙනගත්ත කෙනෙකුට පහුගිය අවුරුදු 50ක කාලය තුලදී මේ තීරණය දකින්නේ ඒ දැනුම් පද්ධතිය තුල ඉඳගෙන විතරයි. ඒ නිසා තමයි මම කිව්වේ මෙවැනි තීරණයක් ගන්න නම් ඒ දැනුම් පද්ධතියෙන් එළියට ඇවිල්ලා ඒ රසායනික ද්‍රව්‍ය වලින් තොරව මේ පරිසර හිතකාමී නැත්නම් අපි කියනවා ඉකොලොජිකල් ඇග්‍රිකල්චර් කියලා. මේක දැන් මේ සංකල්පය එතනින් එහාට ගිහිලා දැන් අපි කතා කරන්නේ ලෝකේ හැටියට ගත්තාම රීජෙනරේටිව් ඇග්‍රිකල්චර් කියලා. නැවත මේ සමස්ත පරිසර පද්ධතියම ඒ කලින් තිබුණු ඒ නිවැරදි තත්වයට ගේන එක ගැන තමයි කතා කරන්නේ කෘෂිකර්මයේ හරහා. ඉතින් එතකොට අපි මම ඒකයි ඉස්සෙල්ලා කිව්වේ මේ තීරණය ගන්න පුළුවන් වෙන්නේ මේ අපි අර දැනට අපි කියන සම්ප්‍රදායික කියන එක හරි මොකද මේ පහුගිය අවුරුදු 50කම අපේ තිබුණු සම්ප්‍රදාය තමයි රසායනික කෘෂිකර්මය. ඒ සම්ප්‍රදායෙන් මිදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දැනුම් පද්ධතියෙන් එළියට එන්න පුළුවන් හින්දා. යූටර්න් එකක් ගහලා තියෙනවා දැන් ජනාධිපතිතුමා. යූටර්න් එක ගැහුවට පස්සේ අර අපි ආපහු අතෙන්ද ගිහිල්ලා ඒ ප්‍රතිඵලය ලබන්න අපිට තව කොච්චර කල් යයිද? මෙහෙමයි. දැන් අපි මේ රසායනික කෘෂිකර්මයේ තිබෙන ගැටලු හඳුනා ගත්තට අපි ඒ ගැටලු වලට විසඳුම් සොයනවා විනා ඒකට විකල්පයක් අපි හොයන්න උත්සාහ කරේ නැහැ. හැබැයි අපිට පැහැදිලිවම පේන විකල්පයක් තියෙනවා මේ ස්වභාවිකත්වයත් එක්ක යන කෘෂිකර්මයේ. විශේෂයෙන්ම අපි දැක්කා මේ රසායනික කෘෂිකර්මයේ හරහා අපේ පද්ධතිවල ඒ අසමතුලිතතාවය එන්නෙන්නම වැඩි වුණා. එතකොට අසමතුලිතතාවය වැඩි වෙනකොට මේක මේ බැලන්ස් කරගන්න විවිධාකාර උපක්‍රම කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි කෘෂිකාර්මික පර්යේෂකයන්ට පර්යේෂණ කරේ. මේ සමතුලිතතාවයේ ඉහළ මට්ටමක තියාගන්නේ කොහොමද කියලා. නමුත් අපිට අද පැහැදිලි වෙනවා මේක දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ දිගින් දිගටම මේ අවශ්‍ය කරන රසායනික පොහොර පසට ලබා දීම සාර්ථක ක්‍රමයක් නෙමෙයි කියන එක අද ලෝකෙම පිළි අරන් තියෙනවා. එතකොට මේක මේ අපි ඉගෙනගත්ත මේ රසායනික දැනුම පද්ධතිය තුල අපිට තිරසාර විසඳුමකට කෘෂිකර්මයේ ගෙනියන්න පුළුවන් කමක් නැහැ කියන එක අද පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි අද කිසිම කෘෂිකර්මයේ පිළිබඳ ඉගෙනගෙන තියෙන ඒ කෘෂිකර්මයේ පිළිබඳ පර්යේෂණ කරන කිසිම කෙනෙක් කියන්නේ නැහැ කාබනික කෘෂිකර්මයට යෑම වැරදි කියලා. ඒ අය විවිධ ප්‍රශ්න ඇති කරනවා. මොකද අර අපි මේක වෙනත්ම දැනුම් පද්ධතියක් තුල ගිහිල්ලා කටයුතු කරන නිසා ඒ අය දකින්නේ අර කලින් තිබුණු රසායනික කෘෂිකර්මයට ආදේශකයක් විදිහට මේ කාබනික කෘෂිකර්මය අරන් එනවා කියලා. අපිට කිසිසේත් මේක හිතන්න පුළුවන් කමක් නැහැ. මේක වෙනම ක්‍රමයක්, ස්වභාවිකත්වයේ සමග යන ක්‍රමයක්. එතකොට අපි අතනදී බලනවා වී ශාකයේ හෙක්ටයාර එකක් ගත්තාම වී අස්වැන්න ඉවත් කරනකොට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 110ක් මේකෙන් ඉවත් වෙනවා. මේ 110 ලබා දෙන්නේ නැත්නම් 55ක් ඉවත් වෙනවා. මේක ලබා දෙන්නේ කොහොමද කියලා. නමුත් මේක ලබා දෙන්නේ ඒ රසායනික කෘෂිකර්මයේදී අපි හරියටම ශාකයට අවශ්‍ය පෝෂක ප්‍රමාණය ලබා දෙනවා. ඔබට මතක ඇති මම හිතන්නේ පහුගිය කාලේ මේ පෝෂණය පිළිබඳව අධ්‍යයනය කරනකොට දැන් ඒක නම් නැති වෙලා ගිහලා තියෙනවා අවුරුදු 30කට විතර කලින් කිව්වේ ශරීරයට අවශ්‍ය මෙන්න මේ ද්‍රව්‍ය තමයි අවශ්‍ය වෙන්නේ පෝෂණය සඳහා. ඒවා ටැබ්ලට් එකකින් දෙන්න පුළුවන් නම් උයන්න ඕනේ විශාල වශයෙන් ආහාර ප්‍රවාහනය කරන්න ඕනේ මේ ශරීරයේ පවත්වාගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඒක මේ මහ පොළොවේ යථාර්ථයක් වෙන්නේ නැහැ. එතකොට ඒක අපි ඔය ගගනගාමීන්ට විතරයි ඒ වගේ දෙයකට යන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ ඒ වගේම තමයි කෘෂිකර්මයක්. දැන් අපි මේ වැරද්ද අපි හඳුනාගෙන තියෙනවා. හැබැයි දැන් තියෙන ගැටලුව තමයි ඒ වැරද්ද නිවැරදි කර ගැනීමට දැන් මේ ගන්න ක්‍රියාමාර්ගය. ඒක මම කිව්වේ කෘෂිකර්මයේ පිළිබඳ කෙනෙකුට මේ අර අන්ලර්නින් ප්‍රොසෙස් එකට යන්න අමාරුයි. මොකද අපි ඒ දුර ගමනක් ගිහින් තියෙනවා. දැන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා 100% කාබනික පොහොර භාවිත කරලා වගාවන් කරන්න පුළුවන්ද? ලෝකෙම කරනවද? ලෝකේ කරනවා. ඇත්තටම ගත්තාම ලෝකේ රටවල් ගත්තොත් කුඩා රටවල් වුණත් භූතානය ඊළඟට එස්ටෝනියාව වගේ රටවල් 100කට කිට්ටු වෙන ප්‍රමාණයකටම කාබනික කෘෂිකර්මයට ගිහින් තියෙනවා. ඒ වගේම විශාල රටවල් ගත්තාම ඕස්ට්‍රේලියාව, ආජෙන්ටිනාව, චීනය, ඉන්දියාවත් යම් ප්‍රමාණයකට මේ කාබනික කෘෂිකර්මයට ගිහින් තියෙනවා. එතකොට දැන් ඒ රටවල් දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් වැඩිම බුන් ප්‍රමාණයක් තියෙන රටක් කාබනික කෘෂිකර්මයේ වෙනුවෙන් වෙන් කරලා 8.8ක වගා කරන බිම් ප්‍රමාණයෙන්
කාබනික කෘෂිකර්ම සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට සමහර අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඕස්ට්‍රේලියාවෙත් 8.8යි මේ ලංකාවේ කොහොමද 100%ක් මේකට කරන්නේ? මෙන්න මේ ගැටලුව මේක පිටින් බලපුවාම එහෙම ගැටලුවක් පේනවා. නමුත් අපි ඕස්ට්‍රේලියාව බලපුවාම ඕස්ට්‍රේලියාවේ බිම් ප්‍රමාණය ගත්තාම ලංකාවේ බිම් ප්‍රමාණය වගේ මම හිතන්නේ 112 ගුණයක් වගේ විශාලයි. එතකොට ඒ බිම් ප්‍රමාණයෙන් කෘෂිකර්මාන්තයට නැත්නම් අපි කියන වගා කරන බිම් ඇරබල් ලෑන්ඩ් කියන එකට තියෙන 104කට පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. එතකොට මේක රට පුරා විසිරලා තියෙනවා විශාල බිම් ප්‍රමාණයක්. මේ විශාල බිම් ප්‍රමාණයක මේ කෘෂිකර්මාන්තය කරනකොට අපේ කෘෂිකර්මයේ දිහා බැලුවොත් ඒක සහ මුලින්ම වෙනස්. අපේ තියෙන්නේ කුඩා බිම් කොටස්. අක්කර දෙකකට වඩා අඩු වගා කරන ගොවීන් තමයි අපේ 72ක් විතර ඉන්නේ. ඒ ඉන්නකොට ඒ කෘෂිකර්මයේදී අපි දැන් කියනවා කාබනික කෘෂිකර්මයේ කරන්න පුළුවන් මේ ගෙවතු වගාවට නම් පුළුවන් කියලා සමහර කොටසක් කියනවා. ඇයි ඒ ගෙවතු වගාවට පුළුවන් කියන්නේ? මේ කුඩා පරිමාණයේ බිම් කොටසකට මේක කරන්න පුළුවන්. අර ඕස්ට්‍රේලියාවේ තියෙන විශාල දැවැන්ත මේ කෘෂි මේ ගොවි පොළවල් වලට මේක කරන්න අමාරුයි. මොකද මේක සඳහා යෙදවුම් කළමනාකරණ කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපිට ඒ වාග්ය තියෙනවා. මොකද අපි අපේ ඉඩම් කට්ටි පුංචි. එතකොට අපේ විශාල 132ක ශ්‍රම බලකායක් කෘෂිකර්මයේ ඉන්නවා. අපි දන්නවා ඒක කාර්යක්ෂමව පාවිච්චි වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් අපි මේ රසායනිකයෙන් මිදිලා කාබනික කෘෂිකර්මයට යන ගමන අපේ ඒ බිම් ප්‍රමාණය අපේ තියෙන පරිසරයේ දිහා බලපුවාම අපේ මේ දේශගුණයත් එක්ක ගත්තාම උෂ්ණත්වය පරිසරයේ තියෙන ආර්ද්‍රතාවයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ඔක්කොම අරන් බලපුවාම මේ ඊ타මත්ම හිතකාමී පරිසර පද්ධතියක් අපිට තියෙනවා මේ පාරිසරික කෘෂිකර්මයට යන්න. එහෙමනම් අපි තවත් රටවල් දිහා අපි මොකද කෘෂිකර්ම ඉගෙන ගත්තේ ඒ විශාල බලවත් රටවල් වල ආభాෂයෙන් තමයි අපි ඉගෙන ගත්තේ. ඒ නිසා ඒ දිහා බලලා තීරණය ගැනීමට නෙමෙයි අපිට ගැළපෙන අපේ බිම් කොටස් වලට හරියන මේ කාබනික කෘෂිකර්මයේ අපේ රටේ යථාර්ථයක් කරන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි. තිස්ස සර් මේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපිට උගන්වන තිස්ස සර් ඇයි අද කාබනික පොහොර ගැන කතා කරන්න ආවේ කියලා. ඔව්. දැන් මෙතන තියෙනවා මේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි පොහොර දේශපාලනයයි පොහොර තාක්ෂණයයි. ඉතින් ඇත්තටම මම මේ ඇවිල්ලා ඉන්නේ පොහොර දේශපාලනය ගැන කතා කරන්න නෙමෙයි. ඒක මගේ පොහොර තාක්ෂණය ගැන පොහොර තාක්ෂණය ගැන කතා කරන්න. ඇත්තටම දැන් අපි දැන් ඔබ ඇහුවනේ කලින් අපේ ඇමතිතුමියකින් මේ ගැන පරීක්ෂණ කෙරලා තියෙනවද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ 1996 විතර අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට තමයි effective microbial technology කියන එක ඒ මයික්‍රෝබ්ස්ලා අපි පස් වලින් වෙන් කරලා අරගෙන අපි මං හිතන්නේ අපේ ප්‍රොෆෙසර් විදානපතිරම සර්රුයි අපි කට්ටිය නොගිය තැනක් නැහැ මේක මේ මිනිස්සුන්ට දෙන්න. කවුරුත් 7-5කටවත් ගණන් ගත්තේ නැහැ. දැන් එතකොට බලන්න ඒ effective microbial technology අපි 96 දැන් අවුරුදු 25ක් වෙනවා. එදා අපිව පරීක්ෂණ කරේ. එදා තමයි ඇයි ඒක ඒ වෙලේ ජනතාව ප්‍රතික්ෂේප කළේ? ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙතන කතිකාවක් ඇති වෙලා තියෙනවානේ මේ කාබනික පොහොර පිළිබඳව. නැත්නම් මේ කාබනික වගාව පිළිබඳව. එතකොට ඒ කාලේ වෙනකොට එහෙම දෙයක් නැහැ. හැම ඒ කියන්නේ ඔබ දකිනවා ඇති රූපවාහිනී නාලිකාවල පත්තරවල හැම එකෙම ගියේ කුමිනාශක, දිලීරනාශක, වල්නාශක, රසායනික පොහොර පිළිබඳ ආකර්ශනීය දැන්වීම්. ඒවයි මේ අපිටත් කන්න හිතෙනවා මේ පොහොරවල වෙළඳ දැන්වීම් දැක්කහම. ඒ තරම් ජනප්‍රියයි. ඉතින් ඒතකොට මේ පුදුම විදිහට ජනප්‍රිය කළානේ. මේ මෑත කාලේ තමයි ඒ ජනප්‍රිය වෙළඳ දැන්වීම් අඩු වුනේ. ඉතින් එතකොට මේකට ඇදිලා යනකොට අපි මේ වගේ දෙයක් ගිනිහිලා පෙන්නපුවාම අපිව විහිළුවකට තමයි ගණන් ගන්නෙ. අනිත් පැත්තෙන් ඒ ගැන දැන් රජය සමහරලාවට දැනුවත් වෙලා තිබුණෙත් නැහැ. අනිත් එක තමයි දැන් අර දැන් යම් කිසි ක්‍රමයක් රසායනික ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා ඕනෑම හන්දියේ කඩයකින් වුණත් කුසි රසායන ද්‍රව්‍ය ගන්න ඕනේ නැහැ මේ ශේෂ්ත්‍රයට ගෙනත් දෙනවනේ. ගෙනල්ලා බෝඩුත් හයි කරලා යන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි ගොවීන් අපි ගිහිල්ලා කිව්වොත් එහෙම ඔය ක්‍රම අනුගමනය කරන්න එපා. පස මේ විනාශ වෙනවා, පස මැරෙනවා. මේක තමයි කියපුවාම අපි දිහා විහිළුවට ගණන් ගන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මම අවුරුදු 20ක විතර කාලයක ඉඳන් මේ වස විසෙන් තොරව මම මේකෙදි කියන්නේ මේ පොහොර විතරක් නෙමෙයි. පොහොර කියන්නේ මේක එක සාධකයක් පමණයි. පොහොර, දිලීරනාශක, වල්නාශක, කුමිනාශක. ඒ කියන්නේ මේවට ඇත්තටම අර නියම නම තමයි වස විස කියන එක.
ඒ කියන්නේ වසවිස භාවිතා නොකර වගා කරන්න පුළුවන් කියන ඒ සංකල්පය සහ ඊළඟට ඒ වයින් අපේ පරිසර පද්ධතියට අපේ ජෛව විවිධත්වයට සහ මිනිසාට වෙලා තියෙන බරපතල හානිය. that this is a දැන් ශුද්ධ ජීවීන් නැහැ. නියර හිටපු ගැඩවිල්ලෝ ටිකක් නැහැ. කක්කුට්ටෙක් හොයාගන්න නැහැ. දැන් එහෙම තියෙන පරිසරයක අපි ආයේ කියනවා 100%ක් කාබනික පොහොර වලට අනුගත වෙන්න පුළුවන් කියලා. MPK. දැන් ඕක කොහොමද ස්වභාවයෙන් ගන්නෙ? දැන් අපිට කොම්පෝස්ට් පොහොර ටික හදාගන්න කියලා කිව්වට සමහර වෙලාවට ඔය කියන සංඝටක කොම්පෝස්ට් පොහොර අපි හදන එකේ තියනවාද කියලා සමහරවිට ගොවියට දැනුමක් නැහැනේ. ස්වභාව ධර්මයේ තුල තියනවාද MPK? අපි හදන කොම්පෝස්ට් පොහොර එකේ යොදා ගන්න පුළුවන් විදිහට ප්‍රමාණයට දැන් යොදන ප්‍රමාණයට යොදා ගන්න කොම්පෝස්ට් එක හදා ගන්න ස්වභාව ධර්මයේ තියනවාද ශාක යොදා ගන්න පුළුවන් දේවල්? ඔව් දැන් මෙහිමයි. මේකේ තියෙනවා පැති දෙකක්. එකක් තමයි දැන් අපි ස්වභාවික පරිසර පද්ධතියක කිසිම ජීවියෙක් තනිව ජීවත් වෙන්නේ නැහැ. ඔක්කොම එකට බැඳුණු ජාලයක් විදිහට තියෙන්නේ. ඒක එකක් බිඳ හෙලපුවාම අර ඔක්කොම ටික කඩලා බිඳලා යනවා. එතකොට දැන් අපි දන්නවා දැන් මේ වායුගෝලය ගත්තොත් දැන් ගොඩක්ම ගොවීන් ප්‍රශ්න කරන දෙයක් නේ නයිට්‍රජන් වලටනේ මේ යූරියා පොහොර දාන්න කියලා කියන්නේ. ඒතර යූරියා පොහොර දාපුවාම පසට ලැබෙන්නේ ඇමෝනියම් අයන. එතකොට මේ පසේ දිය වෙලා. එතකොට දැන් මේ යූරියා පොහොර ගැන තමයි ගොඩක්ම බරපතල ප්‍රශ්න තියෙන්නේ මේ නයිට්‍රජන් ටික ගන්නෙ කොහොමද කියලා. ඉතින් වායුගෝලයේ තියෙනවා නයිට්‍රජන් 78%ක්. හැබැයි මේ ස්වභාව ධර්මයේ තියෙන විශේෂත්වය තමයි මේ ස්වභාව ධර්මයේ එක එක ජීවීන්ට වැඩ වෙන් කළා දීලා තියෙන්නේ. ඒතර දැන් ගහක් හැදෙනකොට ඒ ගහට පුළුවන් කමක් නැහැ කොච්චර එයාට නයිට්‍රජන් අඩුවෙන් ලැබුණත් නයිට්‍රජන් ඌනතාවය වෙලා කොළ කහපාට වෙලා ගහේ වර්ධනයේ බාල වෙලා තියෙද්දී එයාගේ වායුගෝලයේ ගෑවෙන පත්‍රවල ඒ පත්‍රවල නයිට්‍රජන් නෑවෙමින් ගෑවෙමින් තියෙනවා. හැබැයි එයාට ඒක ගන්න බෑ. ගන්න ඕනි කරන එන්සයිම නැහැ. හැබැයි ඒක ස්වභාව ධර්මයේ දීලා තියෙනවා ශුද්‍ර ජීවීන් ටිකකට. ඒ කියන්නේ බැක්ටීරියා, සයනොබැක්ටීරියා කියලා මම ඒවයි තාක්ෂණික නම් කියන්න යන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති ශුද්‍ර ජීවීන් ටිකකට දීලා තියෙනවා. ඒගොල්ලෝ පස්සේ අර මතු පිට ස්තරවල ඉන්නවා. ඉන්න ගමන් ඒගොල්ලෝ මොකද කරන්නේ? අර වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික අරගන්නවා ඒගොල්ලෝ. අරගෙන ඒගොල්ලෝ ඒව අයන බවට පත් කරලා ඒගොල්ලෝ ඒ ආශ්‍රිතව ඉන්න ගස් වලට දෙනවා. දැන් ඔබ දැකලාද මේ පොඩි ළමයි වුණත් දන්නවා ඔය රනිල ශාකයක මුල් පද්ධතිය ගලවලා බලපුවාම ඒවයේ ගැට තියෙනවනේ මූල ගැටි. දැන් ඒව ඇතුලේ ඉන්නවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. ඔය පොඩි කාලේ ඉඳන්ම දන්න දෙයක්. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ ශුද්‍රජීවී සමූහයට ජීවත් වෙන්න ඕනි කරන භෞතික රසායනික තත්ත්ව ටිකක් තියෙනවා පරිසරයේ. එතකොට දැන් අපි අර මම කිව්ව රසායනික පොහොර පලිබෝධනාශක දිලිනාශක වල්නාශක කාලයක් තිස්සේ යොදනකොට අර මේ මුළු ජෛව පද්ධතියම බිඳ වැටෙනවා. බිඳ වැටිලා අර පසේ ස්වභාවික හිටපු ශුද්‍රජීවීන් ටික ඔක්කොම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා ගියාම අර වායුගෝලයෙන් අරගෙන දෙන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එතකොට මේ කන්නේ දාපු රසායනික පොහොර ටිකෙන් ඊළඟ කන්නේ වගා කරන්න බෑ. ඊට වඩා රසායනික පොහොර ටිකක් වැඩිපුර දාන්න වෙනවා. මොකද අර කන්නෙන් කන්නට අර ජෛව පද්ධතිය බිඳ වැටෙනවා. එතකොට ඒකදී ගොවීන් කරන්නේ පුළුවන් තරම් රසායනික පොහොර වැඩිපුර දානවා. එතකොට මේ අස්වැන්න අඩුයි නම් මේ වෙළඳ සමාගම් කියන්නේ තව ටිකක් පොහොර දාන්න කියලා. එහෙම තමයි වෙන්නේ. ඉතින් එහෙම වෙලා මේ පස සම්පූර්ණයෙන්ම ඩෙඩ් සොයිල් එකක්. ඒ කියන්නේ පසේ අපි කියන්නේ සොයිල් හෙල්ත් කියලා එකක් කතා කරනවානේ. ඒක සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන්නේ. එතකොට අන්නේ හේතුව නිසා ස්වභාවයෙන් ගස් වලට ලැබෙන්න තියෙන 170 යූරියා වල තියෙන නයිට්‍රජන් 146යි. වායුගෝලයේ නයිට්‍රජන් 78ක් තියෙනවා. ඒක අරන් දෙන, ඒක යුටිලයිස් කරලා දෙන, ඒක ෆික්ස් කරලා ගහට දෙන ගහත් එක්ක මේ අපි කියනවානේ ඔය සහජීවනය කියලා. ඇත්තටම ඔය හැම ගහක් එක්කම ජීවත් වෙන ඒ ගහට ආවේනික ශුද්‍රජීවීන් ඉන්නවා. හැබැයි දැන් ඔය කියන දීර්ඝ කාලයක් වගා කරපු පස්සේ රසායනිකව උන් ටික මැරිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට පුළුවන්කම තියෙනවා දැනට ඒවා කරන තැන් තියෙනවා, ආයතන තියෙනවා. ඒ වගේම මේ රාජ්‍යාංශෙත් තියෙනවා මේ මාකඳුර මේ පරීක්ෂණ ආයතනයේ මේ ටික කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ශුද්‍රජීවීන් දැන් හඳුනාගෙන තියෙනවා අර වර්ජින් සොයිල්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය දාපු නැතිපස් අපිට හොයාගන්න පුළුවන් මේ වනාන්තරකින් හරි. ඒ වයින් ඒගොල්ලෝ මේ 10 දෙනෙක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ලබා දෙන අය, ෆොස්ෆරස් ලබා දෙන අය, පොටෑසියම් ලබා දෙන අය. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි දන්නේ නැති දේවලුත් මේකේ තියෙනවා. කියන්නේ මේක මේ ආපස්සට යෑමක් නෙවෙයි, මේක මේ නවීන තාක්ෂණයේ ඉස්සරහටම යෑමක්. තව තියෙනවා මේ ගහක් වර්ධනය උත්තේජනය කරන හෝමෝන ටිකක් තියෙනවා.
ඒ හෝමෝන තියෙනවා ඔක්සීන් කියලා තියෙනවා සයිටෝකයිනින් කියලා තියෙනවා ගිබරලින් කියලා තියෙනවා ඒවත් හදලා දෙනවා මේ ශුද්‍ර ජීවීන්. දැන් මේ රසායනික පොහොර භාවිතා කරලා කෘමිනාශක භාවිතා කරලා දැන් ඔය කියන ශුද්‍ර ජීවීන් නැහැනේ. දැන් කාලාන්තරයක් තිස්සේ නැතිවෙච්ච බිමක අපි ආපහු රසායනික පොහොර නැතුව වගා කරන්න ගියොත් එම ගහ හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් යලි හට ගන්න කොච්චර කාලයක් යයිද? එතකොට කියන්නේ සාමාන්‍ය වගාගෙන් පළදරන තව කොච්චර කාලයක් දැන් අපි මේගොල්ලන්ව වෙන් කරලා ගන්නවා. අයිසොලේට් කරලා අරගෙන ඒ ශුද්‍ර ජීවියා විද්‍යාගාරයක වගා කරනවා. ඒ වගා කරලා ඒගොල්ලෝ වෙනම ද්‍රාවණයක් විදියට හදලා ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඕනි මාධ්‍යයක්. ඒ වෙනුවට අපි හදනවා කොම්පෝස්ට් පොහොර එකක් නැත්නම් ඝන පොහොරක්. හදලා මේ ද්‍රාවණය මේකට එන්රිච් කරලා මේකට දාලා ඉවර වෙලා ඒකත් එක්ක තමයි දෙන්නේ. එතකොට ශුද්‍ර ජීවියා ඉන්නවා. ඒ ශුද්‍ර ජීවියාට ඕනි කරන වාද්‍යය තියෙනවා. ඔහු ඒකේ ස්ථාපිත වෙනවා. එතකොට හැබැයි රසායනික පොහොර දැම්මොත් පලිබෝධනාශක දැම්මොත් මේ සිද්ධිය වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර ටිකක් ගේන්න දෙනවද ඔක්කොම නවත්තනවද කියලා ප්‍රශ්නේ එනවා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය දන්නවනේ අවභාවිතා කිරීමට හොඳට දන්නවනේ. ඉතින් ඒක නිසා ටිකක් ගෙනත් දෙන්න කියලා කොහේ හරි වෙළඳපොළක කොතන හරි තැනක තියෙනවා කියලා දැනගත්තොත් කොහෙන් හරි ඕක ගෙනල්ලා ඉල්ල ගහනවා ගැහුවොත් ආන්න එතකොට අපි අපි බොහොම උත්සාහයකින් දාපු ශුද්‍ර ජීවීන් ටික ස්ථාපිත වෙන්නේ නැහැ. ඊට පස්සේ කියයි මේ ක්‍රමය අසාර්ථකයි කියලා. මේකේ තවත් කාරණයක් තියෙනවා. දැන් කොච්චර කාලයක් ඇයිද කියලා අහනකොට අපි ස්වභාවිකත්වයෙන් ඈතට ගිහිල්ලා ඒ தත්ත්වයේ පවත්වාගෙන යන්න අපිට අමාරුයි. මොකද ස්වභාවිකව නැවතත් ස්වභාවික තුලිත්තාවයට පරිසරය අරන් එනවා. ඒ නිසා මේ ශුද්‍ර ජීවීන් පසේ ක්‍රියාකාරී වෙන්න විශාල වශයෙන් ඇති වෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ. හැබැයි ඒ අපිට මේ ස්වභාවික තත්ත්වයට එන්න ඊටාම ශීඝ්‍රයෙන් ඒක ස්වභාවිකවම සිදු වෙනවා. මොකද ස්වභාවික තත්ත්වය තමයි ඇති කරන්න ඕනේ මේ තුලිත්තාවය. එතකොට ඒකට ගේන්න අමාරු නෑ. ඒකෙන් බැහැර කරන්න තමයි අමාරු වෙන්නේ. ඒ නිසා කෙටි කාලයකින් හරි පරිසර තත්ත්වයන් ලබා දුන්නාම ඒ ක්‍රියාවලිය ඉක්මනටම සිදු වෙනවා. ලෝකයේ තියෙන මාෆියාවන් අතර ඉහළම තියෙන මාෆියාවක් තමයි බීජ මාෆියාව. අපේ රටේ තියෙන දෙමුහුම් බීජ සමහර වෙලාවට දෙමුහුම් බීජ තියෙනවා මාස 2කමාරෙන් ගොවි අස්වැන්න ලබා ගන්න. හැබැයි අපි ඉස්සෙල්ලා භාවිතා කරපු ක්‍රමවේදයත් එක්ක සමහරවිට හාරමස් තිබුණා මාස 5 අස්වැන්න ලබා ගන්න බීජ වර්ග තිබුණා. හැබැයි ඒව භාවිතා කළේ රසායනික පොහොර භාවිතා කරලා නෙවෙයි. ඔය කියන කාබනික පොහොර භාවිතා කරලා. එතකොට ඒ සඳහා ගතවන කාලය දැන් ආපහු අපි කාබනික පොහොර වලට ගියොත් එහෙම තව මාස 3ක් 4ක් යයිද ප්‍රතිඵලය ලබා ගන්න. එහෙම නැත්නම් දෙමාස 3 මාස කියන වීවල අස්වැන්න නෙලා ගන්න අපිට හැකියාවක් නැති වෙයිද? ඒ පිළිබඳව මොකද්ද ඇමතුමා කරලා තියෙන පර්යේෂණය? ඒ පර්යේෂණය අනුසය ඔබතුමාලා ගන්න තීන්දුවත් එක්ක ගොවියට පොහොර ටික දෙනවා නම් කාබනික පොහොර ටික දෙනවා නම් මේ සියල්ල සැලකිල්ලට අරගෙන ඔබතුමාලා දෙන්නේ බීජ ටිකත් අලුතින් නිෂ්පාදනය කරන්න සූදානම්ද කියන කාරණේ සම්බන්ධයෙන් මට පිළිතුරක් ඕන. ඊට කලින් අපි විරාමයකට යනවා. අපි අනිත් තීරණය සමගින් පොහොර කෘෂිකර්මාන්තය ඇති කරයිද නැති කරයිද කියන තැන ඉඳන් අපි මේ සාකච්ඡාව අරගෙන යන්නේ. ගරු රාජමත්තුමා විරාමයට යන කලින් මම ඔබතුමාට යොමු කරපු ප්‍රශ්නේ මේ වෙලාවේ ඔබතුමාලගේ අධ්‍යයනයක් තියෙනවද? රටේ බීජ සම්බන්ධයෙන් පර්යේෂණයක් තියෙනවද? සමහරවිට අපි 100% කාබනික පොහොර වලට පරිවර්තන වීමේදී අනුගත වීමේදී මේ වෙලාවේ රට ඇතුලේ වගාවන් වලට යොදාගන්නේ ගොවින්ට ගෙනලා තියෙන හයිබ්‍රිඩ් බීජ. සමහරවිට බීජ පැකට් එකත් එක්ක පොහොර එනවා, පොහොරත් එක්කම අදාළ කෘමියා එනවා, කෘමියට අදාළව තෙල් ටික එනවා. මේක චක්‍රයක්. ඊට අදාළව රෝගේ තියෙනවා, රෝගයට අදාළව බෙහෙත් ටික ලංකාවට එනවා. මේක චක්‍රයක්. මේ දාමේ ඔබතුමාලා එකතරකින් බින්දිනවා. මේ බින්දට පස්සේ පටන් ගන්න තැනම තියෙන්නේ ඔබතුමාලා බීජ ටික දෙනවද? ඊට අදාළව ඔබතුමාලා ඊට පස්සේ ගන්න පියවර මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන්. මොකක්ද තියෙන අධ්‍යයනය? ඔව් මම හිතන්නේ ඔය පැහැදිලි කරපු චක්‍රය බින්දෙන්නේ නැතුව ඔය චක්‍රයම ක්‍රියාත්මක කරනවා කාබනික විදියට. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද සමහර වෙලාවට කියන්න පුළුවන් අපි පොර කොට්ටරයක් කර තියාගෙන ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා ඕක අතින් අර හයියෙන් ඉහුවේ නැති වුණොත් ඔය වැඩේ කෙරෙන්නේ නැහැ. නැත්තම් අර මැෂිම කරේ ඉල්ලගෙන ඉවරලා ඕක දියර පොහොරයක් ගැහුවේ නැති වුණොත් එහෙම නිකන් ඒක නිකන් හිතරමදි. ඒ සියල්ලටම ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් අද තියෙන අපිට තියෙන බීජයන් පිළිබඳව ගැටලුවක් නැහැ. සමහර බීජවල ගැටලු තියෙනවා. සමහර බීජයන් වල ගැටලු තියෙනවා. කාබනික වගා වේවිද කියන එක පිළිබඳව ගැටලු තියෙනවා. ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය අවසන් වෙනවා ළඟදීම.
ඒවා පැහැදිලි කරાવી මෙතුමන්ලා. මං හිතනවා අපිට ඉස්සෙල්ලාම අපි ලැබපු ජයග්‍රහණය තමයි අපේ මේ ගොවි බිම්වල කාබනික පොහොර අපි භාවිතා කරනකොට මේ රටේ යම්කිසි ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඕන එක්කෙනාට අවශ්‍ය කාබනික පොහොර පාවිච්චි කරන්න බෑ. ඉතින් මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ අර අපි කලින් පැහැදිලි කරපු විදිහට කොම්පෝස්ට් පොහොර. එතකොට මේ කාබනික පොහොර කියන්නේ මොකද්ද? ඒක මේ කරන ඒ රසායනික පොහොර වලින් කරන වැඩේ කාබනික පොහොර වලින් කරන්න පුළුවන්ද? මට වඩා මෙතුමන්ලා හොඳින් පැහැදිලි කරා. ඉතින් අපි ඉස්සෙල්ලාම තිබුණේ මේක කවුද දැන් අපිට හරියටම මෙන්න මේ ප්‍රමිතිය තමයි කියලා දෙන්නේ කවුද? ඒක පිළිබඳව අපි අපේ රාජ්‍ය අමාත්‍යතුමිය ඒක පැහැදිලි කරાવી. එතුමියගේ ආයතනයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අපි පළවෙනියෙන්ම අවශ්‍ය ඝන පොහොරය, ඒ කියන්නේ කාබනික ඝන පොහොරය කොටස් 4කට අපි කඩලා අපි අනුමත කරවගත්තා. දැන් ඒකට SLI ස්ටෑන්ඩඩ් එක තියෙනවා. ප්‍රමිතිය තියෙනවා. ඒක අපි ඝන පොහොර කොටස් 4කට අපි කැඩුවේ. පළවෙනි එක කොම්පෝස්ට් පොහොරය. ඒක ඇවිල්ලා සොලිඩ් කන්ඩිෂනර් එකක් හැටියට තමයි අනුමත වුණේ. ඒ වගේම නාගරික අපද්‍රව්‍ය මගින් හදන කොම්පෝස්ට් පොහොරය ඒක කන්න භෝග වලට භාවිතා කරන්න බෑ. ඒක භාවිතා කරන්න පුළුවන් රබර්, පොල් වගේ ප්‍රාතිභෝගයන් වලට. ඊට පස්සේ කාබනික පොහොරය ඊට පස්සේ ආනයනය කරනවා නම් ඒ ආනයනය කරන කාබනික ඝන පොහොරයන් ජීවාණුකරණය කරපු කාබනික පොහොරයන් කියලා අපි 4කට බෙදුවා. ඊළඟට දියර පොහොරය. දියර පොහොරය කොහොමද අපි තවත් කාණ්ඩ 3කට අනුමතය ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ ජෛව ජනන දියර පොහොරය බයෝ ෆර්ටිලයිසර් කියලා කියන එක. ඊට පස්සේ පෝෂක සත්කාර එකක් මයික්‍රෝබ්ස් පාවිච්චි කරලා මයික්‍රෝබියල් ඇක්ටිවිටි තියෙන පොහොරයක් හැටියට දියරයක් හැටියට. ඊට පස්සේ ශාක වර්ධකයන් හැටියට බූස්ටර්ස් හැටියට. මොකද මේ සියල්ල නොතිබුණොත් එහෙම සමහර වෙලාවට අපේ ගොවියා ඉතින් මේ අවුරුදු 60 70ක පුරුද්දක් මේ කඩන්න හදන්නේ. එතකොට ඒක තමයි මම කිව්වා අර චක්‍රය බින්දින්නේ නැතුව ඒ වැඩේ එහෙමම කරනවා. එතකොට මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ගොවියාට සැකයක් එකපාරට මුලම මේ කරන කන්නේදී කරන්න යන වැඩේ එච්චර සැකයක් එන්නේ නැහැ. ඉතින් ඒවා පිළිබඳව එකපාරට කරන්න බෑ. මේවා විශාල කාලයක් යන ඒවා. මේ කාලය පුරාවටම අපි මේවා පිළිබඳව අධ්‍යයනය කරලා දැන් කොහොමද ඝන පොහොර නිෂ්පාදනය කරන්නේ? ඝන පොහොර ඔබතුමාලා ඔය කියන පියවර 4ට පොහොර නිෂ්පාදනය ප්‍රමිතීන් 4ට කාණ්ඩ 4ක් යටතේ නිෂ්පාදනය කරන පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඔබතුමාලා ආයතනික ගතව දේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ ගොවියත් බද්ධ කරගන්න ලෑස්තිද? ඔව් ඒක ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්න අපේ ගොවියට. හොඳයි ඔබතුමා ඒක අහපු එක. අපි ජෛව ජනන දියර පොහොර හැම කෙනාටම ඒක නිෂ්පාදනය කරන්න බෑ. මෙතුමා පැහැදිලි කරපු විදිහට විද්‍යාගාරවල ඒක පරිස්සමෙන් වැඩි දියුණු කරන්න ඕනේ, වගා කරන්න ඕනේ, වැඩි දියුණු කරන්න ඕනේ. ඒවා කරන ආයතන දැන්ටමත් තියෙනවා මේ රටේ. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තම අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර ලේකම් කාර්යාලයේ දැනට ලියාපදිංචි වෙලා තියෙනවා ආයතන 30ක් විතර. ඒකෙන් අපි තෝරගත්තා මේ ප්‍රමිතීන්ගත ආයතන මොනවද කියලා. ඒවත් එක්ක අපි සාකච්ඡා කරා. ඒවා වැඩි දියුණු කරන්න. මොකද ඒගොල්ලන් යම්කිසි ප්‍රමාණයක් තමයි දැනට නිෂ්පාදනය කරන්නේ. ඒවා කොහොමද වැඩි දියුණු කරන්නේ කියන එකත් අපි කතා කරා. ඒ ලබන සතිය වෙනකොට ඒවා සියල්ල ඒ ආයත් එක්ක අපි අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා රටේ සම්පූර්ණ සමස්තයක් මුළු මහකන්‍ය තමයි අපි දැන් මූණ දෙන්න එන්නේ. මහකන්‍යයේ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන්න මම මේ කතා කරන්නේ. කොහොමද අපි මේක මූණ දෙන්නේ කියන එක කරා. එතකොට දැන් තියෙන ඊළඟට ඝන කාබනික පොහොර නිෂ්පාදනය. ඝන කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් අපිට වැඩේ කරගන්න. ඒක අපි තාක්ෂණික දැනුම දෙනවා ගොවියට. තාක්ෂණික දැනුම ක්‍රමවේදය දෙනවා. ඒ වගේම ප්‍රමිතිය හොයනවා. මොකද ජෛව දියර ශුද්ධ ජීවියාට ජීවත් වෙන්න පුළුවන්, හැදෙන්න වැඩෙන්න පුළුවන් ඝන පොහොරයක් තමයි අපි දෙන්න ඕනේ. අපි මෙතුමන්ලා පැහැදිලි කරපු විදිහට දැන් පොළොව මැරිලා. දැන් මේ මැරිච්ච පොළොවේ කොහොමද සුද්ධ ජීවියා දැන් ආරම්භ කරන්නේ තමන්ගේ ජීවිකාව. එහෙම කරනකොට මේකට පොඩි සහයෝගයක් දෙන්න ඕනේ. යන්නේ සහයෝගයට තමයි අපි මේ ඝන පොහොරය, කාබනික ඝන පොහොරය අපි යොදවන්නේ. ඒ යොදවන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකේ ජීවත් වෙනවා නම් කොහොමද ජීවත් වෙන්නේ? ඒක තමයි ප්‍රමිතිය තියෙන්න ඕනේ. එතකොට ඒ ප්‍රමිතීන් පිළිබඳව මම විද්‍යාත්මක පැත්තට යන්නේ නැහැ. ඒ ප්‍රමිතිගතව නිෂ්පාදනය කිරීමේදී අපි දෙනවා අවස්ථාවක් ගොවියට Tamanට ඕන පොහොර ටික Taman නිෂ්පාදනය කරගන්න. එතකොට අපේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් එහෙම නැත්නම් අපේ කෘෂිකර්ම නියෝජිතයෝ ගිහිල්ලා මේවා ප්‍රමිති අපි වෙනම බලාපොරොත්තු වෙන උපාධිධාරීන් බඳවගෙන කෙලිම පොහොර නිලධාරියෙක් හැටියටම මේ ප්‍රමිති ගත කරන්න අපි අත්දැකීම් අපේ ඒ පුහුණු වීම දීලා නිලධාරියෙක් පත් කරන්න හැම ගෞජන සේවා මධ්‍යස්ථානයකටම ඒ අනුව අපි ක්‍රම 12කට තමයි මේක හදන්නේ. Tamanට ඕන පොහොර ටික Taman හදාගන්න පුළුවන්. හැබැයි Tamanට ඕන පොහොර ටිකට වඩා වැඩියෙන් හදාගත්තොත් මේක අනුන්ට දෙන්න වෙනවා.
වෙන කෙනෙක්ට දෙන පොහොරක පිළිබඳව එහෙම අපිට බෑ ඒක අපි ප්‍රමිතිගත කරන්න. දැන් ඔබතුමාලා ප්‍රමිතිගත කරලා ගොවියට හදාගන්න දෙනවා නම් දැන් ඔබතුමාලා පොහොර සහන ආධාරිත ආණ්ඩුවක් විදිහට ක්‍රියාත්මක කරානේ. ඊට වැය වෙන මුදල අනෙක් පැත්තෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ගොවියට ලබා දෙන ලෑස්තිද? තමන්ගේ පොහොර ටික තමන් නිෂ්පාදනය කරගන්නවා නම් අපි සම්පූර්ණ දිරිගැන්වීමක් සඳහා ඒ ගොවියට තමන්ගේ ඒ ඔක්කොම ටික ලබා දෙනවා. මුදලින්ම ලබා දෙනවා. මුදලින්ම ලබා දෙනවා. ඇත්තටම නිෂ්පාදනය කරන්න මෙට්‍රික් ටොන් එකක් නිෂ්පාදනය කරන්න යන මුදලට වඩා වැඩිනොත් ගොවියට අපිට ලබා දෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් රසායනික පොහොර ආනයනය නතර කරපු එකෙන් බිලියන 80ක විතර මුදලක් රුපියල් වලින් අපේ රටේ නතර වෙනවා. මහ විශාල මුදලක්. ඉතින් අපේ ජනාධිපතිතුමාගේ මතය ඒ සල්ලි ටික ගොවියට දෙන්න. එයි මේ කොහෙවත් දැකපු නැති වෙන කම්පැනි එකකට පිටරට තියෙන කම්පැනි එකකට දෙන්නේ. මොකද මෙහි ඉන්නේ ඒජන්ට්ලානේ. මෙහි කවුරුවත් නැහැ මේ රසායනික පොහොර නිෂ්පාදනය කරන අය. ඉතින් ඒ ඒජන්ට්ලාට හරහා පිටරටකට දෙනවට වඩා අපේ ගොවියට හදලා ගොවියා මේක හදා ගන්නවට දෙන්න කියලා. එතකොට තමන් මං ආයි අරක පැහැදිලි කරන්නම් කොහොමද මේක කරන්න කියලා. තමන් අපි තෝරාගත්ත ගොවියෝ අපේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562කින් ගොවියෝ 10000ක් තෝරගත්තා. එක ගොවියෙක් කිලෝ 2000ක් නිෂ්පාදනය කරන්න. කිලෝ 2000ක් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දෙකක්. එතකොට මේ අය පොඩි කුඩා ප්‍රමාණයේ නිෂ්පාදකයන් හැටියට තමයි හඳුන්වන්නේ. මේ නිෂ්පාදනය කරන සියලුම පොහොර ටික අපි බලාපොරොත්තු වෙනවා. අපේ පොහොර ආයතන දෙකක් තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම අපිට ගබඩා තියෙනවා. එකක් නෙමෙයි දෙක තුන තියෙන තැන් දිස්ත්‍රික්ක තියෙනවා. විශාල අණුව ගොවි ඒ භූමීන් අණුව තියෙනවා. ඒවා අපි මිලදී ගන්නවා. ඒ වගේම මධ්‍යම පරිමාණයේ ඒ වගේම මහ පරිමාණයේ නිෂ්පාදකයෝ ඉන්නවා. දැනටමත් අපිත් එක්ක ලියාපදිංචි වෙලා ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ අය නිෂ්පාදනය කරන කාබනික පොහොර ටිකත් ඝන පොහොර ටිකත් අපි ගන්නවා. අරගෙන අපි එක තැනකදී මේ සියල්ල ප්‍රමිතිගත කරනවා. ඊට පස්සේ කලින් කරපු විදියට නැවත ගොවි ජනයකට දීලා ගොවි ජනයකින් ගොවියා ළඟට යන ක්‍රමවේදයක් සකස් කරනවා. දැන් ඔබතුමාලා ඔය කරන ක්‍රමවේදය තුළ යම් නිරීක්ෂණයක් අධීක්ෂණයක් යටතේ අවසන් ප්‍රතිඵලයේ සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. යම් තැනකදී සමහර වෙලාවට මේ වෙලාවෙත් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී සමහර අයගේ මැදිහත් වීම තුළ ඔකට අලුහුණු ටික දාන්න, ඔකට තව දේවල් දාන්න, රසායනික දේවල් යම් ප්‍රමාණයක් එකතු කරන්න කියලා එකතු කරන තැන් තියෙනවා. ඒවත් ඔබතුමාලා නියාමනය කරනවද? මොකක්ද ඔබතුමාලගේ ඒ සම්බන්ධයෙන් තියෙන නිරීක්ෂණය? අපිට ඒවා නියාමනය කරන්න තහනම් කරන්න විදිහක් නැහැ. එහෙම නීති පසුබිමක් නැහැ. යම් අධීක්ෂණයක් කරන්න ඔබතුමාලගේ යාන්ත්‍රණයක් ඒ නිසා තමයි අපි කිව්වේ අපි දෙන උපදේශ අනුව විද්‍යාත්මක උපදේශ අනුව නිෂ්පාදනය කරන සියලුම ඝන පොහොර ටික අපි ආපස්සට අපේ ආයතනයට ගන්නවා. අරගෙන යම්කිසි අඩුවක් තියෙනවා නම් පාඩුවක් තියෙනවා නම් ප්‍රමිතිගත කිරීම අපි තමයි කරන්නේ. අපේ නිලධාරීන් තමයි කරන්නේ. ඊට පස්සේ තමයි ඒක ගොවියට දෙන්නේ. Tamanට ඕන ටික Taman හදාගන්න උපදෙස් දීලා Taman හදාගෙන Tamanගේ ගොවි බීමට පාවිච්චි කරනවට වඩා වෙන එක්කෙනෙක් හදලා දෙන එක ප්‍රමිතිගත නොවුනොත් ගැටලුවක් වෙනවනේ. ඊළඟට කියනෝනේ මේවා දැම්ම වැඩක් නැහැ. කෝ ඇවිල්ලා නැහැ මේ වගාවේ නැහැ පළදාව නැහැ කියලා. ඒ නිසා තමයි අපි ප්‍රමිතිගත කරන්නේ. ඒ නිසා පැහැදිලිව මේ ඊළඟ කන්නේට යනකොට අපි දීප ව්‍යාප්ත විශාල අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ප්‍රචාරණක වැඩපිළිවෙලක්. ඒ වගේම අපි දන්නවා අපේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ගොවියගෙන් ගොවියට අපි හඳුනනවා. මේ රටේ ඉන්න 1,84,000ක් විතර වෙන වී ගොවියෝ පිළිබඳව අපි දන්නවා. එළවලු පළතුරු වගා කරන ගොවියෝ පිළිබඳව අපි දන්නවා. මොකද අපි පොහොර ගන්නවා, අපි නිලධාරීන් සමග බද්ධ වෙලා ඉන්නවා, සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දැනුම ගොවි සංවිධාන හරහා ලබා දෙන්න කටයුතු කරනවා. මේ කරන කටයුත්තේදී තමයි අපි මේ ප්‍රමිතිගත කරන කාබනික පොහොර ලබා දෙන්න ක්‍රියාවලිය ගොඩ නැගුවා. ඉතින් ඒකට අපේ ගොවියොත් මොකද සමහර වෙලාවට ඉන්නවා හැම ගොවියටම Tamanට ඕන ඝන පොහොර කාබනික ඝන පොහොර ටික නිෂ්පාදනය කරන්න බැක්කෝ ඉඩ නැහැ. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නැහැ. මොකක් හරි හේතුවක් හින්දා බැරි වෙනවා. ඒ අයට රජයේ මැදිහත් වෙලා අපි අරගෙන අපි නොමිලේ ආයි ගොවියට පොහොර ටික ලබා දෙනවා. ඊට අමතරව දියර පොහොරය වෙනමම නැවතත් අපි මිලදී අරගෙන නිෂ්පාදකයන්ගෙන් අපි මිලදී අරගෙන මොකද අපේ පොහොර සංස්ථා දෙකම පුරුදු වෙලා තියෙන නැවෙන් ගෙනල්ලා බානවා බාපු එක අපි අරන් යනවා අපේ ගබඩා වලට එතෙන්දී අපි ඕක ආයි කවලම් කරනවා TSPත් එක කවලම් කරලා ඉවර වෙලා ගෝණියකට දානවා ගෝණිය පටව ගන්නවා ලොරියකට ඕක ගිහිල්ලා ගොවි ජනයකට දෙනවා ගොවි ජනයක ගිහිල්ලා ගොවියා ඇවිල්ලා ගොවි ජනයක අරන් යනවා ඕකනේ දැන් මේකේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් හදන එක අපි අරගන්නවා අපි ප්‍රමිතිගත කරනවා ආයි නැවත ගොවියා ළඟට අරගෙන යන ක්‍රමවේදය ඒ සම්පූර්ණ යාන්ත්‍රණය අපි දැන් සකස් කරලා ඉවරයි ඒ යාන්ත්‍රණය පිළිබඳව අපි ගොවි සම්මේලනය ගෙනල්ලා ගොවි ජනතාව දැනුවත් කරා ප්‍රධානී අපි ලබන සතිය වෙනකොට මොකද ආයි දැන් මේ දවස්වල අපේ ගොවි මහතුරු මේ යලකන්නේ අස්වැන්න නෙලා ගන්න කාලේ ඉතින් ඒකට වැඩි කාර්යබහුලයි මේ ඉවර වුණ ගමන් අගෝස්තු මාසේ කලින් වෙනකොට අපි සියල්ල නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් මේ සියල්ල පිළිබඳව දෙනවා මොකද දැන් ගැටලුව තියෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්නකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ කොම්පෝස්ට් කියලා කියමුකෝ මාස 3ක් විතර යනවා ඕක අර
දාලා පිදුරු දාලා ඔකට ගොම දාලා ඊට පස්සේ උඩින් ඇල්බීසියා කොළ දාලා ඊට පස්සේ ආය කුකුල් පෝර දාලා වහලා එහෙම ඕන වෙන්නේ නැහැ. මොකද ඒකටත් සුදු දෙවියන් ඉන්නවා. දවස් 14න් 15න් මේක ඔක්කොම ජීර්ණය කරලා ඉවරලා අවශ්‍ය පෝර ටික හදා ගන්න පුළුවන් සුද්ධ දෙවියන් ඉන්නවා. මේ මයික්‍රෝ ඔතනදී රාජපතිතුමා අපේ රටේ සිංහල බෙහෙත් හොඳයි. හැබැයි අපි මිනිස්සුන්ට දෙන විදිහේ පොඩි වැරද්දක් තියෙනවා කියලානේ සමහරවිට සිංහල බෙහෙත් ප්‍රචලිත නොවෙන්නේ. ඉංග්‍රීසි බෙහෙත් ටැබ්ලට් එක ගත්තා වතුර ටික බිව්වා ඉවරයි. හැබැයි සිංහල බෙහෙත් ගෙනාවම තම්බන්න ඕන අටයකට හිනින්න ඕන කාලයක් යනවා. දැන් සමහර වෙලාවට රසායනික පොහොර ටික ගෙනාව ඔබතුමාලා කිව්වා වගේම වගාවට ඉහළ දාපුවම වැඩේ ඉවරයි. හැබැයි කොම්පෝස්ට් ටික හදාගන්න කාලයක් යනවා. සමහරවිට ඒක භාවිතා කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් වෙහෙසකාරී වෙන්න පුළුවන්. ලෝකේ භාවිත වන තාක්ෂණික ක්‍රමවේදයන් ලෝකේ භාවිත වන අනෙකුත් ක්‍රමවේදයන් ඔබතුමාලා යොදා ගන්නවද ගොවියට පහසු කරගන්න එක්ක යෙදීමේ පහසු වෙනුවෙන් ඒ පිළිබඳව අධ්‍යයනයක් තියෙනවද ඔබතුමාලා කාබනික පොහොරට යොමු වීමත් එක්ක මේ කාබනික පොහොර භාවිතාවෙන් කරන කාබනික වගාව කෘෂි කර්මාන්තයේ මේ රටේ ස්ථාපනය කරනවා නම් ඔබතුමා පැහැදිලි කරපු විදිහට කෙරෙන්න මොනේ වැඩි. නැතුව මේ වැඩේ අමාරු වුණොත් එහෙමනම් ජීවිතේට අපි ගොවියෝ කරන්නේ නැහැ. ඒක හොඳට අවබෝධ කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙල හැදුවේ. ඒ විදිහටම රසායනික බවර භාවිතා කරපු විදිහටම ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. හැබැයි තමන්ට පොහොර ටිකක් මහන්සි වෙලා තමන් හදා ගන්නවා නම් මේක පළවෙනි කන්නේ දෙවෙනි කන්නේ යනකොට අපි ගොවි මහතුරු දැනගන්නවා. වැඩෙත් ලාභයි. මොකද ආණ්ඩුවෙන් විශාල මුදලක් අපි ලෑස්ති ගොවියන්ගේ නැවත අතට දෙන්න. මොකද අපේ ගොවි ජනතාවකට අයිතිය තියෙන ගොවි ජනතාවට ලැබිය යුතු මුදල තමයි අපි මේ පිටරට වෙන රසායනික ආයතනයකට දුන්නේ. මොකද අපේ ගොවියා විශාල වෙහසක් දරනවා. කියන්නකො මඩ සෝදාගත් කල රජවෙත්ත එක ගොවියෙක්ගේ නම. වැලේ වැල් නැහැ. වැලේ බැලුවොත් Taman ගණන් හදලා බැලුවොත් හෙක්ටයාරයකට නිෂ්පාදන වියදම කොහෙද? වැඩි හරියක් පොහොර, ඉතුරු ටික දිලීරනාශක, ඊට පස්සේ කෘමිනාශක, ඊට පස්සේ වල්නාශක. ඔය ටිකට දීලා ඇරෙන්න ගොවියන්ට නෑ. අන්තිමට දැන් ගොවියා Tamanගේ ගොවි බිමේම ණයකාරයෙක් වෙලා, හිරකාරයෙක් වෙලා ඒකේ මත්තේම මැහෙනවා. මොකද ඒක නිසා තමයි මේ ක්‍රමය ජනාධිපතිතුමා හැමදාම කියන්නේ අපේ දේශීය දේවල් අගය කරනකොට අලුත් ටෙක්නොලොජි, අලුත් ක්‍රමවේදයන්, අලුත් තාක්ෂණ යොදවලා අපේ අයට අර කරපු විදිහට මේක හුරු කරන්න පුරුදු වෙන්න කියලා. ඒක තමයි අපි කරේ. මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ පොහොර ටික ගෝණි වල දාලාම අපි කොම්පෝස්ට් පොහොර ටික දෙනවා. අපේ මේ ඝන කාබනික පොහොර ටික අපි ගොවියට ගෙනත් දෙනවා. Tamanට හදාගන්න බැරි නම්. ඒ ටික සියල්ල ලැබෙන්න අපි සලස්වනවා. එක පැත්තකින් පොහොර සම්බන්ධයෙන් තියෙන ගැටලුව දැන් ඔබතුමාලා ක්‍රමානුකූලව අධ්‍යයනයක් කරලා ඊට අදාළව ගොවියට ලබා දෙන කාබනික පොහොර ලබා දීම වෙනුවෙන් ක්‍රියාවලියක් ඔබතුමාලා ආරම්භ කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් කෘමිනාශක, වල්නාශක සහ දිලීරනාශක. ඒකට මොකක්ද තියෙන විකල්පය කියන කාරණේ සම්බන්ධව ඊළඟට මම ඔබතුමාලාට එනවා ප්‍රශ්න අරගෙන රාජ්‍ය අමාත්‍යතුමිය දැන් ඔබතුමියටත් එක්තරාකදී වගකීමක් පැවරනවා. දැන් පොහොර ටික නිෂ්පාදනය කරන ප්‍රමිතිගත කිරීම. මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන සූදානම්? මොකක්ද ඔබතුමාලා ඔබතුමියලා ඒ සම්බන්ධයෙන් තියෙන අධ්‍යයනේ? මම හිතන්නේ ඇමතිතුමා කිව්වා වගේ ප්‍රමිතිගත කරන එකේදී ඔතන කාරණා දෙකක් තියෙනවා. දියර පොහොර සහ අපි කියනවා ඝන පොහොර කියලා කොටස් දෙකක් ගැන කතා කරා. ඔයදී ඝන පොහොර කියන එකේදී අපි ওই කොම්පෝස්ට් කියන වචනේ යොදාගත්තට ඇත්තටම මොකද නියම වචනයක් තමයි ඝන පොහොර කියන එක. මොකද කාබනික වගාව කියන වඩත් වඩා දැන් කියන්නේ පරිසර හිතකාමී වගාව කියන එක. ඒතර පරිසර හිතකාමී වගාවේ එක කොටසක් ඝන පොහොර. මේ ඝන පොහොර එක දෙන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි හැමතිස්සෙම සසඳුවට රසායනික පොහොර එක්ක මේ ලෝකේ වැවෙන මේ අපේ රට වවන රටකට වඩා වැවෙන රටක්නේ. දැන් සමහර ලෝකේ රටවල් තියෙනවා වවන්නම ඕනේ ගිහිල්ලා. ඉතින් නිකන් තිබ්බොත් ඒක මුඩු බිමක්. අපේ මුඩු බිම් කියන සංකල්පය අපේ රටේ දකින්න ලැබෙන්නේ නැහනේ. වල් ගහක් හරි කැලේට වැවෙන ලොකු ගහක් හරි වැවෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව තියෙන ක්‍රමවේදයක් නිසා නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් මේ පොළවෙන් ඒ ගහට ලැබෙනවා. නමුත් අපි කෘෂිකාර්මික ආර්ථිකයකට යනකොට තමයි අපිට තියෙන්නේ අපිට වගාවේ ඉලක්කයන් තියනවා ලබා ගන්න. ඒ කියන්නේ ඒ නිසා ප්‍රමිතියක් ඕනේ අපිට අවශ්‍ය පෝෂක කොටස් තියනවද කියන එක. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අස්වැන්න. ඒ අස්වැන්න රටේ පරිභෝජනයට හෝ අපනයනය සඳහා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගා බිමකින් අපි කාලයක් තියෙනවා. අපිට කන්නගත වීමක් තියෙනවා අපේ රටේ. ඒ වගේ මේ මාස ගානකදී අපිට මේකේ අස්වැන්න ඕනේ. එහෙමනම් මේ දාන ඝන පොහොර පොළොවට යොදන මේ පොහොරේ අර කියන નિયમિત වූ පෝෂක කොටස් ඔය අපි NPK ගැන කතා කළාට ඊට වඩා අංශු මාත්‍ර බොහෝමයක් තියෙන පෝෂක මේ අපි දන්නේ නයිට්‍රජන් යුරියා ගැන කතා කරලා නයිට්‍රජන් ගැන කතා කළාට ඉතා විශාල අංශු මාත්‍ර පෝෂක කොටස් මේ ස්වභාවිකව ලබා දෙන පොහොරත් එක්ක ලැබෙනවා. ඒකට වෙන වෙනම දෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකේ ඒ අවශ්‍ය වෙන ප්‍රමාණයකට පොහොරවල තියෙන ඒ අංශුගත දේවල් තියෙනවා. ඊට පස්සේ අපි ඝන පොහොර ලබා දෙනකොට
පොළවට අහිත කර වූ බැරලෝහ හා ඒ අනවශ්‍ය දේ තියෙනවා. මම මේ ප්‍රමිතිය ගැන හැමෝටම තේරෙන සරල භාෂාවෙන් කියන්නේ ඉලක්කම් සහ මේ අනවශ්‍ය වූ මේ තාක්ෂණික වචන නැතුව. එතනින් එහාට ඕනේ ප්‍රමිතියේ කොපමණ ප්‍රමාණයක් පොහසට යොදලාද මේ ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මොකද දැන් ඔබ දන්නවා අපේ කතා බහ මේ කාබනික වගාව හිතකර පරිසර හිතකාමී වගාව වෙනකොටම අපි කිව්වා වගේ අර ටොන් ගානක කොම්පෝස්ට් පොළවට යොදා මේක කරන්න වෙනවා කියන අවබෝධය තිබ්බනේ. නමුත් මේ අපි මේ කතා කරපු සියලු තාක්ෂණික ක්‍රමවේදය සහ EM ටෙක්නොලොජි එහෙම නැත්නම් මේ සුද්ධජීවී තාක්ෂණය සියල්ල ආවම එක નિયમિત වූ ඒ නිර්ණායකයන් වලදී එක අක්කරයකට හෝ හෙක්ටයාරයකට යොදන ඒ කොම්පෝස්ට් හෝ ඝන පොහොර ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයකට බහැලා තියෙන්නේ දැන්. ඒ මොකද එතනදී අපිට ඕනේ අත්‍යවශ්‍ය වෙන ඒ ද්‍රව්‍ය ලබා දෙන්න විතරයි. ඒක ප්‍රමිතිගත කිරීමේදී අත්‍යවශ්‍ය පෝෂක තියෙනවද? අනවශ්‍ය අහිතකර ද්‍රව්‍ය තියෙන නැත්නම් ඉතින් අහිතකර විදිහට පාවිච්චි කළොත් රසායනිකද කාබනිකද කියලා නැහැ. මේ විනාශය දෙකයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නා වූ පසේ සෞඛ්‍යවත් මිනිසාගේ සෞඛ්‍යවත් ලබන්න බෑ අත්නෝමතික විදිහට ওই දෙකෙන් කෝක පාවිච්චි කළා. මොකද අපි දන්නවා රසායනික පොහොර වලින් වෙන අවැඩ නවත්තන්න නම් කාබනික වලට යනකොට එහෙම නැත්නම් පරිසර හිතකාමී ඝන පොහොර වලට යනකොට ඒකෙත් බැරලෝහ තියෙනවද ඒක හදාගත්තේ මොන විදිහටද කියන ප්‍රමිතිය අවශ්‍යයි. ඒතර එතනින් එහාට ගියාම ප්‍රමාණ පිළිබඳ ඒ නිර්ණායකයන් අවශ්‍යයි. ඊට පස්සේ අපි සුද්ධජීවී ද්‍රාවණයට ගියාම අමතක කරන්න බැරි දෙයක් තමයි අපිට කවදාවත් මේක වෙනත් රටකින් ගෙනල්ලා පාවිච්චි කරලා කවුරු හරි වෙළඳ පොළට දානවා හරි ගේනවා නම් එතන ඉතාමත් අහිතකර තත්වයක් ඇති වෙන්න පුළුවන්. අපේ ස්වදේශීය පසේ තියෙන සුද්ධජීවීන් තමයි ගන්නට ඕන. ඒතර මේ ද්‍රාවණවල ඉන්න සුද්ධජීවීන් කවුද? රෝග බෝ කළ හැකි දේවල් අඩංගුද සහ දැන් අපි ඇයි සුද්ධජීවී ද්‍රාවණයේ පොළවට දාන්නේ? කොහොමත් පොළවේ රසායනික පොහොර දැම්මත් රසායනික පොහොර අවශෝෂණය කරලා දුන්නේ සුද්ධජීවීන්. නැතුව රසායනික පොහොර ගහට මේ 아무තු විදිහකට ගන්නට බෑ. හැබැයි ඒ සුද්ධජීවී ද්‍රාවණي අපි දාන්නේ රසායනික පොහොර දාලා පස්සේ කාබනික හෝ මේ පරිසර හිතකාමී ඝන පොහොරයක තියෙන ඉතා අඩු ප්‍රමාණයකින් තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අවශෝෂණය කරගන්න ඕන තරම් සුද්ධජීවී ඝනත්වයක් පොළවේ නැති නිසා ඒ ඝනත්වය හදලා දෙන්න. එහෙනම් අපි අර දෙන ද්‍රාවණවල නැත්තම් ඇල් වතුර වගේ පොහොරක් හදලා ගොවියට දුන්නා කියලා වැඩක් නැහැ. මේකේ තියෙන්නට ඕනේ ඒ අවශ්‍ය කාර්ය. එහෙම නැත්නම් අපි කියන නයිට්‍රජන් අවශෝෂණයට වේවා, පොටෑසියම් අවශෝෂණයට වේවා, පසේ සෞඛ්‍ය දියුණු කිරීමට වේවා, පාංශු සංරක්ෂණය සඳහා වේවා අපි බලාපොරොත්තු වෙන ඒ සුද්ධජීවියා નિયમિત ඝනත්වයකින් අර ද්‍රාවණයේ ඉන්නවා. අහිතකර ඒවා නැද්ද? අපි කියනකොට කොලනි කවුන්ට් එක කියලා නැත්නම් අර අපි කතා කළේ තිස්ස ජනනායක ගුරුතුමා කිව්වනේ අර අපි වවනවා කියලා පරීක්ෂණාගාර ඒ කරන්නේ පොළවෙන් ගත්තු බැක්ටීරියාවගේ ගාන වැඩි කරලා දෙනවා. සේනාවේ සෙබළු ගාන වැඩි කරලා දෙනවා. ඉතින් ඒක අවශ්‍ය ගානට හදපු ද්‍රව්‍යද කියන එකේ ප්‍රමිතිය බලන්නට ඕනේ. ඒ වගේම දැන් රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළා අපි සීඩ් ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් අපි බීජ වලට ප්‍රතිකාර විදිහට දේවල් දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ශාක හෝමෝන ලබා දෙන්න පුළුවන්. එතකොට මේ කියන සංඝටකයන් මේ ද්‍රව්‍ය වල අඩංගුද කියන එකේ ප්‍රමිතිය බලන්නට ඕනේ සහ ඒ වගේ පැවැත්ම බලන්න. ඉතින් ওই සියලු දේ තමයි ඇත්තට මගේ අමාත්‍යාංශ විතරක් නෙමෙයි අනිකුත් බොහෝ අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඒ සඳහා අවශ්‍ය වුණු යාන්ත්‍රණය ඒ සඳහා අවශ්‍ය වූ පරිේෂණ ආයතන බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අද වෙනකොටත් දැනට පාවිච්චි වෙන කාබනික පොහොර බොහෝ ආයතනවල දියර පොහොර ඒ පරීක්ෂණ කොට ලක් වෙලා තියෙනවා. ඇත්තටම මේ සඳහා වූ කතිකාවතක් සහ රටේ දැනුවත් වීම තමයි අඩු වෙලා තිබුණේ. ඒ කාර්යය තමයි මේ ආයතන වලින් සිද්ධ වෙන්නේ. රාජ්‍ය අමාත්‍යතුමේ දැන් අනිත් පැත්තෙන් ඔබතුමීට අපේ රටේ අනාගතය බාර ගන්න තරුණ පරම්පරාව සම්බන්ධයෙන් යම් සාධනීය ක්‍රියාවලියක් නැත්නම් සාධනීය මැදිහත් වීමක් සිදු කිරීමට පුළුවන් ආයතන ගණනාවක් ඔබතුමීගේ රාජ්‍ය අමාත්‍ය ධූරය යටතේ තියෙනවා. ඉන්දියාව මේ කටයුත්තට ප්‍රමුඛව අනුගත වෙනකොට ඔවුන් ඒ රටේ තරුණ පරම්පරාව යපුන් කෘෂිකර්මාන්තයෙන් එහාට ඇවිල්ලා වාණිජ කෘෂිකර්මාන්තයට අනුගත වෙච්ච තරුණ පරම්පරාවක් හැදුවා. කණ්ඩායම් ටිකක් හැදුවා. ඊට පස්සේ ඔවුන් ගොවි ගම්මාන ටිකක් හැදුවා. ඒක අධීරෙන් ඔවුන් වර්ධනය කළා. අවසානයේ ඔවුන් ජයග්‍රහණයට ආවා. ඔබතුමීලා කොතනින්ද මේක පටන් ගන්න සූදානම්? යපුන් කෘෂිකර්මාන්තයේ ගොවියට සමහර වෙලාවට මේ වෙලාවේ රසායනික පොහොර භාවිතයෙන් වියුක්ත වෙන්න කියලා කියවට ඔහු සමහරවිට මේ පැත්තේ ඉන්නත් පුළුවන් අනිත් පැත්තේ ඉන්නත් පුළුවන්. හැබැයි අලුත් පරම්පරාවක් මේ වෙනුවෙන් අනුගත වෙලා හදන්න පුළුවන් තව අවුරුදු 10කින් ඔබතුමීලා අපේක්ෂා කරන ප්‍රතිලාභය අත්පත් කරගන්න. ඒ වෙනුවෙන් මොකද්ද තියෙන සාකච්ඡාව? ඔව් ඇත්තටම අපේ අමාත්‍යාංශ ගත්තොත් ඒ අධ්‍යාපන කොටස විවිධ ස්තර වලින් යන්නට පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා පාසල් අධ්‍යාපනයේ හැරගිය විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබපු ඒ මැද ඉන්න ව්‍යවසායකයෙක් බවට පත්විය හැකි තරුණ පරපුර වෘත්තීය පුහුණුව ආයතන හරහා පුහුණුව ලබන.
ඔවුන්ට අපි ඉදිරි සති කීපය තුළ අපි මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය වන විෂය නිර්දේශයන් සහ කුමන ආයතන යොදාගෙන ඔවුන් පුහුණුවක් ලබා දෙනවද? ඒ කියන්නේ කෙටි කාලීන පාඨමාලා සහ මේ වර්තමානයේ කෙටි කාලීනව මේ තියෙන තත්වයෙන් ඔවුන් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නට හෝ ඒ පිළිබඳ දැනුමක් ලබා දෙන්න. අපි හිතමු ඝන පොහොර හදන හැටිද, කාබනික වගාව කරන හැටිද, කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණික ද්‍රව්‍ය අපි කියනවා ඕනෑතරම් උපකරණ භාවිත අලුතෙන් එන්නට පුළුවන් ඒ සියල්ල සහ වගාක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න විශේෂයෙන් මේ වෙනස් වීමත් සමග. ඊට අමතරව ඔබ කතා කළා වගේ ඊට එහාට පියවරක් ගිහිල්ලා විශ්වවිද්‍යාල මට්ටමින් මේ කෘෂිකර්මාන්තය දිහා නවම අත්දැකීමක් විදිහට බලන්නත් මේ අපි කතා කරන සාම්ප්‍රදායික ගොවියෙක් කිව්වහම හිතට එන අදහසට එහා ගිහිල්ලා නවීන තාක්ෂණයත් එක්ක කොහොමද ගොවිකම තමුන්ගේ රැකියාව කරගන්නේ කියන මට්ටමට උපාධිධාරියෙක් බවට පත් වෙලා වෙන්නේ කියන එක හිතලා අපි පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඒ ව්‍යාපෘතියේ පළවෙනි පුරවර විශ්වවිද්‍යාල ඇතරම අපි ඇති කරනවා කෑගල්ලේ බොහොම ඉතා ළඟදී. එහි විෂය පද්ධතියේ කෘෂිකර්මාන්තය අඩංගු කරලා තියෙනවා. ඉතින් මේක අපි හිතනවා ඉදිරියේදී ඒ කෘෂිකර්මාන්ත පාඨමාලා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැවතත් ලිප්ටන් වටරවුම උද්ඝෝෂණය කරන ශිෂ්‍යයෙක් තනනවා වෙනුවට මේ ලෝකයේ කෘෂිකර්මාන්තයේ නවීන තාක්ෂණයත් එක්ක තියෙන රැකියා ඉල්ලුමට ඔවුන්ට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වෙකුත් තමන් ස්වයං ව්‍යාපාරිකයෙක් විදිහට එහෙම නැත්නම් ඒ තමුන් කෘෂිකර්මාන්තයේ ගමේ ඒ කියන්නේ ඒ පුරවර විශ්වවිද්‍යාලයත් එක්ක අධ්‍යාපනය ලැබෙන උපාධි ලැබෙන දරුවා ඒ දිස්ත්‍රික්කයේ ඉන්නේ. ඒ දිස්ත්‍රික්කයේ ඒ දරුවගේ අම්මට තාත්තට ගොවිපලක් තිබුණා නම් ඒක නවීන තාක්ෂණයත් එක්ක කොහොමද එළියට ගෙනියන්නේ කියන එක ඔවුන්ට පුහුණු වීම ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව කෘෂිකර්මය හා බැඳුණු මේ අපි දන්නවා දියර කිරි ව්‍යාපෘති. ඒ සඳහාත් අපි සැලසුම් කරලා තියෙනවා නවීන තාක්ෂණය ඒ ගම්වල ඉන්න තරුණ පරපුරට අඳුන්ලා දීලා ඔවුන්ගේ ව්‍යාපාර සඳහා යොමු කරන්න. තවත් තැනක රැකියාවකට හෝ දැනුම ලබාගෙන ඒ සහතික පත්‍රයකට එකතු කරන්නේ නැතුව ඒ සියල්ල අපි මේ ඉදිරි මාස කිහිපය තුළදී කෙටි කාලින දේවල් ඉතා ඉක්මනට නමුත් අර උපාධිධාරියෙක් බිහි කරනවා ඒ සඳහා වූ සැලසුම් එක්ක ඒක ඉතා ඉස්සරහට දීර්ඝකාලීන වෙන සැලසුමකටත් අපි කටයුතු සකස් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඔබතුමිය රාජ්‍ය අමාත්‍යවරිය කියන තැනින් එහාට ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරිය කියන තැන භූමිකාව ඉඳගෙන සමහර වෙලාවට කාලාන්තරයක් තිස්සේ අපි රසායනික පොහොර භාවිතා කරලා ප්‍රතිකාර ගන්න ඔබතුමිය ළඟට එන රෝගීන් පිළිබඳවත් එක තැනකදී කතා කරන්න ඕන. මහාචාර්ය චන්ද ජයසුමන මහත්මයා යම් තැනක පරීක්ෂණයක් කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ඊට පස්සේ අපේ රටේ මහාචාර්යවරු ගණනාවක් පරීක්ෂණ කළා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ඛේදනීය තත්ත්වයක් තියෙන සමහර වෙලාවට 3ක් 4ක් වකුගඩු ප්ලාන්ට් කරගෙන ඉන්න බොහෝ දෙනෙක්. මේක ඛේදවාචකයක්. මේ ඛේදවාචකයේ තව ඉදිරියට ගියොත් සමහර වෙලාවට අපේ කුඹුරු ටිකේ තියෙයි මැරිච්ච පොළවක් තියෙයි ගොවිකම් කරන්න ගොවියෙක් නැති වෙයි. මෙතනින් යලි පරිවර්තනයක් වෙන්න තමයි මේ කාබනික පොහොර භාවිතයට අපි යොමු වෙන්න ඕනේ. ඒ සාධනීය පියවර තියලා තියෙන ඒ සඳහා වන අනුගත වීමට සමහරලාට ඔබ ළඟ විවේචනයක් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒට එක්තැනකින් විද්‍යාත්මකවත් අනික් පැත්තෙන් ප්‍රායෝගිකවත් විසඳුම් පිළිබඳව වන සාකච්ඡාවක් අපි තීරණේ අරගෙන යන්නේ. මහාචාර්යතුමා දැන් සමහර වෙලාවට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කෘතිමව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ස්වභාවික ක්‍රියාවලියක් කියලා යම් තැනක සාකච්ඡාවක් තියෙනවා. ඔය කියන විදිහට හදන්නත් බෑ. ඔය කියන විදිහට හදන දේ වගේ නිවැරදි ප්‍රතිලාභයක් ලබා ගන්නත් බෑ. ප්‍රමිතියක් හරියට හදා ගන්නත් බෑ කියලා යම් තැනක සාකච්ඡාවක් තියෙනවා. මොකක්ද උත්තරේ? ඔව් මං හිතන්නේ මේක අපි දකින්නේ තාමත් මේ කාබනික නැත්නම් පරිසර හිතකාමී කෘෂිකර්මයේ දිහා අපි බලන්නේ රසායනික කෘෂිකර්මයේ ඇසින් තමයි බලන්නේ. අන්න එතන තමයි අපේ වැරද්ද තියෙන්නේ. දැන් රසායනික කෘෂිකර්මය කරනකොට අපි ආනයනය කරන පොහොර කෘෂි රසායන ඒ නැව්ගත කිරීමේදී ඒ සමාගමට අවශ්‍ය කරන තත්ත්ව සහතික තියනවාද කියලා බලන නිෂ්පාදනයේට ඊට පස්සේ ලංකාවට ආපුවාම වරායෙන් ගොඩ බාලා ගෙනියන්න කලින් අපි ඒ තත්ත්ව සහතික පරීක්ෂා කරා. එතනින් එහාට පරීක්ෂා කිරීමක් අවශ්‍ය නැහැ. එතකොට මේ එකම විදිහට රට පුරා මේ පොහොර බෙදා ගන්නවා. නමුත් මේ අපි පරිසර හිතකාමී කෘෂිකර්මයේදී අපි ඒ පරිසරයේ තියෙන වෙනස්කම් විවිධත්වය අපිට ලැබුණ ඒ යහපත් දෙයක් හැටියට සලකලා ඒ අවශ්‍ය අපේ වගා රටාවන් ඒ පරිසරයට අනුගත වෙන විදිහට වෙනස් කරගන්න. එතකොට මෙතෙන්දී අපිට අවශ්‍ය වෙනවා අපි කරන කාබනික යෙදවුම් වල ගුණාත්මය නිවැරදිව පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙන මොකද මේකේ විශාල විවිධත්වයක් තියෙනවා. එක එක් ප්‍රදේශවල නිෂ්පාදනය කරන ඒ කාබනික ඝන පොහොර වෙන්න පුළුවන්, දීර්ඝ පොහොර වෙන මේ ගුණාත්මය පරීක්ෂා කරන්න ඕන. ඊට පස්සේ මේ අපි දැන් මෙතන ගනුදෙනුව කරන්නේ රසායනික ද්‍රව්‍ය සම නෙමෙයි. ගොඩක් වෙලාවට මේක ජෛව
මේ පද්ධතියක් එක්ක තමයි. ඒ වගේම මේ ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ ජෛව කොටස්. එතකොට ජෛව කොටස් එක්ක කරන ගනුදෙනුව ඉතාමත්ම මේ පාලනයකින් යුතුව නිවැරදි තාක්ෂණයෙන් යුතුව කළ යුතු වෙනවා. එතකොට මේ සඳහා අපිට පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන විශේෂයෙන්ම මහා පරිමාණයේ නෙමෙයි සුළු පරිමාණයේ අපි පරීක්ෂා කරන්න පුළුවන් මධ්‍යස්ථාන රට පුරා අපිට අරන් යන්න වෙනවා. අද අපි දකින ප්‍රධාන ප්‍රශ්නය තමයි දැන් අපි අමාත්‍යාංශයක් විදිහට අපි අමාත්‍යාංශය මේ සමග සාකච්ඡා කරාම අද අපිට මේ ජෛව පොහොර පිළිබඳව පරීක්ෂා කරන්න උපකරණ පර්යේෂණාගාර නැහැ කියන ගැටලුව තියෙනවා. හැබැයි මේක අපි අරන් බලපුවාම එක් ආයතනයක් ගත්තොත් මේ ආයතන වල රුපියල් බිලියන ගාණක් වටින ඒ පරීක්ෂා කිරීමේ අති නවීන යන්ත්‍ර ඒ මේ කොටස් අපි ගෙනල්ලා සවි කරලා තියෙනවා. හැබැයි මේවා අපි නිවැරදිව පාවිච්චි කරලා නැහැ. ඊළඟට තියෙන අපේ ගැටලුව තමයි අපි පර්යේෂණ පිළිබඳව. අපි පහුගිය කාලේ විශේෂයෙන්ම ගරු අමාත්‍යමියගේ අමාත්‍යාංශය යටතේ තියෙන විද්‍යා සහ තාක්ෂණය පිළිබඳව මූල්‍ය ආධාර ලබා දෙන ආයතන කීපයක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තවත් කීපයක් තියෙනවා. අපි මේ පහුගිය කාලෙම මේ අපි කියනවා මේ රිසර්ච් ග්‍රාන්ට්ස් කියලා පර්යේෂණ ප්‍රදානයන් කරනකොට රටේ අවශ්‍යතාවය රටේ තියෙන අනාගත ප්‍රතිපත්ති දිහා බලලා නෙමෙයි මේ මුදල් වෙන් කිරීම කරේ. අපි හැමතිස්සෙම බැලුවේ අපි ඉදිරිපත් කරන ප්‍රොපෝසල් එක යෝජනාවලියේ තියෙන ගුණාත්මය දිහා බලලා තමයි අපි මුදල් වෙන් කරේ. හැබැයි එතෙන්දී අපිට දැන් පැහැදිලි වෙනවා මින් ඉදිරියට අපි යන මේ ක්‍රියාමාර්ගයේ පර්යේෂණ අපිට අවශ්‍ය විදිහට රටේ ප්‍රතිපත්ති සමග අනුගත වෙන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඒ අපිට අවශ්‍ය කරන පර්යේෂණ සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වන්න. ඔව් මහජනතුමා ඔබතුමා මතු කරපු කාරණාවත් ඉතාමත්ම හොඳයි සාධනීයයි. අර මම කලින් අහපු ප්‍රශ්නේ දැන් සමහර වෙලාවට අනුරාධපුරේ පොහොර හදලා කල්පිටියේ රතුළුර වලට ගෙනලා දාන්න පුළුවන්ද? ඒ අදාළ වගාවට හරියන විදිහට රසායන කාබනික පොහොර අපි හදන්න ඕන ඒ පරිසරයේ තුලද? බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. මොකද්ද ඔබතුමාලා පරිසරයේ මේක එහෙම අපේ පරිසරය ගත්තහම ඒ විවිධත්වයේ නිසාම අපේ පරිසරයේ තියෙන ජෛව කොටස් වලටත් ඒ විවිධත්වය හුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි රටක් හැටියට ගත්තහම අපිට තියෙන ගැටලුව තමයි අපි ආනයනය කරොත් මේ ජෛව කොටස් සමග තියෙන පොහොර ආනයනය කරොත් නැත්නම් කෘෂි රසායනික ගෙනාවොත් අපේ රටේ නැති ක්ෂුද්‍ර ජීවීන් අපේ රටේ නැති ව්‍යාධි ජනකීන් අපිට එන්න පුළුවන්. එතකොට නමුත් රටක් ඇතුළට ගත්තහම මේ පරිසරයේ හුවමාරු වෙනවා. යම් ප්‍රමාණයකට අපිට නොපෙනුනාට මේ පරිසර පද්ධති ගමන් කරනවා. ඒ ඇතුළේ තියෙන ජීවීන් ගමන් කරනවා. මේක ස්ථිතික පද්ධතියක් නෙමෙයි. රටක් හැටියට ගත්තහම එක එක පරිසර පද්ධති ගත්තා මේවා වෙනස් වෙමින් යනවා. හැබැයි අපිට තිබුණු ගැටලුව තමයි අපි අර එක පැත්තකින් රසායනික යෙදවුම් NPK අනිත් ශුද්ධ මූලද්‍රව්‍ය ලබා දෙනවා මේ පැත්තෙන් අස්වැන්න හැටියට අපි ඉවත් කරනවා. මේක එක තලයක යන ක්‍රියාවලියක්. හැබැයි අපි ස්වභාවිකව අරන් බැලුවොත් ස්වභාවිකව අපි දකින්නේ සියලුම දේවල් චක්‍රීයව කටයුතු කරනවා. අපි දැන් කියනවා ජල චක්‍රය කියලා. වර්ෂාපතනය ඇවිල්ලා මේ ජලය චක්‍රීයව යනවා. එතකොට අපි ඊළඟට කියනවා මේ පෝෂක චක්‍රය කියලා. පෝෂක සංසරණය වෙන චක්‍රාකාරයෙන්. එතකොට අපි ඊළඟට සතෙක් ගත්තත් මේක ජීවන චක්‍රය කියලා අපි දකිනවා. මේ ස්වභාවිකත්වයේ ගොඩක් වෙලාවට මේ චක්‍රාකාරව තමයි ක්‍රියා කරන්නේ. ඒක චක්‍රයක් වගේ. මේක අපි සමහර වෙලාවට කියනවා අපි වැරදි විදියට මේ චක්‍රයට යෙදුවොත් මේක ඊටමන් බදරු විශේෂ සයිකල් එකක් හැටියටපත් වෙන්න පුළුවන්. මම මොකද හොඳම උදාහරණයක් කියන්නම්. මේක කිව්වහම තේරෙයි මේ උතුරු අප්‍රිකාවේ උතුරු සුඩානේ සහරා ලොකුම කාන්තාරය සහරා ලොකුම කිව්වහම ඒක ලොකුම වියලි කාන්තාරය ආර්ක්ටික් ඇන්ටාර්ක්ටික් වල තියෙනවා කාන්තාර ලොකු ඒවා. නමුත් ලොකුම වියලි කාන්තාරය මේ කාන්තාර ප්‍රදේශයේ ජීවත් වුණා 1920 ගණන් වල මේ නොමෑඩ් ගෲප් එකක්. නැත්නම් අහිකුන්ටික ජනතාවක් ජීවත් වුණා. ඒ 300ක් 400ක් විතර පවුල් ගාණක් මේ අයගේ තිබුණු සීමාකාරී සාධකයේ තමයි මේ අයට වතුර නැහැ. ඒ නිසා මේගොල්ලෝ වතුර සොයාගෙන ගියා. තනින් තැනට ගමන් කරේ වතුර සොයාගෙන. මෙතන තියෙන වතුර සම්පත ජල සම්පත ඉවර වෙනකොට මොකද මතු පිට තියෙන ස්තර වලින් ජලය ගත්තේ තව තැනකට යනවා. මේක දිහා බලන් හිටපු විදේශ සංවිධාන කරේ මේ අයට ගැඹුරු මේ
ගැඹුරු ජලය ලබා ගන්න පුළුවන් නළලින් ලබා දුන්නා. දැන් එතකොට මේ සමස්ත චක්‍රාකාරී සිදුවන මේ පද්ධතියේ තියෙන තුලිතතාවය ගැන මේගොල්ලෝ බැලුවේ නැහැ. ඒතර ජලයේ අවශ්‍ය තරම් තියෙනවා මේ අහිකුණ්ඩික කණ්ඩායමේ ප්‍රමාණය එන්නේ වැඩි වුණා. වසර කිහිපයක් වෙනකොට අර කලින් මරණ අනුපාතය සහ උපත් අනුපාතය පාලනය වෙලා තිබුණා. නමුත් එක පැත්තකට ගිහිල්ලා ඉතා විශාල ගහනයක් හැටියට කුඩා ළමයි විශාල ප්‍රමාණයක් ආවා. ඒත් එක්ක මේ විශාල ප්‍රමාණයට අර පිටතින් දෙන ජලසැපීම දෙන්න බැරි වුණාම මුළු සමස්ත මේ කණ්ඩායම විනාශ වුණා. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා දැන් මම මේ කෘෂිකර්මයේ පිළිබඳව අවුරුදු 1940 එංගලන්තයේ ලියවුණු පොතක් බැලුවා ජීව කෘෂිකර්මය කියන එක. ඒකෙත් පැහැදිලිවම දැන් අවුරුදු 80කට එහා පැත්තේ කලින් ලියපු පොතක්. මේකෙත් ඒ කාලෙත් අපි කිව්වා හොඳම ගොවියා මේකේ තියෙන සිංහල පරිවර්තනේ හොඳම ගොවියා ස්වභාව ධර්මයේ පමණක් බවත් ගොවීන්ට තම ව්‍යවහාරික ක්‍රම දියුණු කර ගත හැකි එකම මඟ ස්වභාව ධර්මයේ අනුගමනය කිරීම බවත් මේ කෘෂිකාර්මික ඇග්‍රිකල්චරල් ටෙස්ටමන්ට් කියන එකේ මේ කෘතියෙහි දක්වනවා. එතකොට අපි මෙන්න මේකෙන් බැහැරව ගියොත් තමයි අපිට ගැටලු ඇති වෙන්නේ. ඉතින් අපි අපේ කෘෂිකර්මය අරන් යන්නේ දිගටම පවත්වා ගන්න පුළුවන් තිරසාර මට්ටමකට. ඒකට අවශ්‍ය කරන තාක්ෂණය අපේ රට තුල පරිශ්‍රණ වලින් අපිට ඇති කරන්න පුළුවන්. ඒ පරීක්ෂා කිරීම කරන්න පරිශ්‍රණාගාර අපි ඇති කරනවා. ඒ හරහා අපිට පුළුවන් වෙනවා මේක සාධනීය තත්වයෙන් අපිට යහපත් විදියට මේ කෘෂිකර්මය ඉදිරියට පවත්වාගෙන යන්න. තිස්ස සර් දැන් මේ ඔබතුමාට පූර්ණ පැහැදිලි කිරීම තුළ හරි අපූර්වට පැහැදිලි කළා මොකද්ද මේ චක්‍රය මොකද්ද මේ කාබනික පොහොර වලට අනුගත වීමේදී අජීවීව තියෙන මේ භූමිය සජීව කරගන්න යොදා ගන්න ඕන කියන කාරණය. මම ඊතරදිත් ඔබතුමාගෙන් ප්‍රශ්න කළා දැන් සමහර වෙලාවට MPK නිර්මාණය කරගන්න රසායනික නෙවෙයි පාරිසරික සාධක එකතු කරගන්න පුළුවන්. ගස්වල කොළ මල් අල පොතු ඔක්කොම එකතු කරගන්න පුළුවන්. එහෙම එකතු කරගෙන හදාගන්න පුළුවන්ද ගොවියට මේ වෙලාවේ තමන්ගේ ගොවිබිමට අවශ්‍ය කරන දේවල්. එතකොට සංඝටක ටික ඔක්කොම තියෙයිද? ඔව් දැන් සමහර විට දැන් මේ කාබනික පොහොර නිෂ්පාදනය කියන ක්‍රියාවලියත් එක්ක මේවට තියෙන ඉල්ලුම වැඩි වෙයි. ඒ කියන්නේ අර ග්ලිරිසීඩියා කොළ හේවන්ට ඒවට තියෙන ඉල්ලුම වැඩි. මං හිතනවා ඒකත් හොඳයි කියලා එක අතකට සමහර වෙලාවට මුකුත්ම වගාවක් කරන්න බැරුව තියෙන මුඩු බිම් වගේ ආනත බිම් වගේ ඒවය මේ වගේ එකක් වගා කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ මේ විශේෂයෙන්ම මේ දැන් නයිට්‍රජන් පිළිබඳ කතාව තියෙනවානේ. ඉතින් ඒක නිසා මේ ලංකාවේ තියෙන ගස් වර්ග, ඒ කියන්නේ හොඳ නයිට්‍රජන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්. මම ඉක්මනින් පෙන්නගෙන යන්නම් මේ දැන් මේ තියෙන්නේ තෝර. එතකොට ඒකේ තියෙනවා නයිට්‍රජන් 4.9. මේක තමයි හැමෝම පාවිච්චි කරන එක ග්ලිරිසීඩියා කියන එක. මේක නම් හැමෝම දන්න එකක්. ඒකෙත් තියෙනවා නයිට්‍රජන් 4ක් පමණ. ඊළඟට එරබොදු තියෙනවා. ඒ වගේ නයිට්‍රජන් 4ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට මම ඉක්මනින් කියන්නම් මෙන්න මේවා මේක ගත්තොත් වල් සූර්යකාන්ත මේවා ඕනි තරම් හැදිලා තියෙනවා. ඒවා හදන්න හරි අමාරු જાතියකුත් නෙවෙයි. ඊට පස්සේ ඔය වියලි කලාපීය පැත්තට ගියාම සමහර ලාවට තියෙනවා මේක වරා කියන එක. ඉතින් ඒ වගේ මේ අතර ශාක ගොඩාක් තියෙනවා. මම මේ ටිකක් පෙන්නුවේ. ඉතින් එහෙම මේ අපේ මේ පොළවේ මේ පොහොර ටික හදාගන්න ඕනි කරන සම්පත් ටික නෑ කියලා නම් කාටවත් කියන්න බෑ. ඒ අවශ්‍ය කරන සියලුම සම්පත් ටික තියෙනවා. ඉතින් ඒ සම්පත් ටික කාර්යක්ෂමව භාවිතා කරොත් අපිට මේ දේ මේ මහ පොළවේ ජය ගන්න පුළුවන් දෙයක්. අපි බලන්න ඕනේ මේ කාබනික ගොවිතැන කළ හැකිද කළ යුතුද? කළ හැකි කළ යුතුයි. ඔව් තිස්ස දැන් සමහර වෙලාවට රසායනික පොහොර ශාකයකට උරා ගන්න කාල සීමාවයි. ඒ කාල සීමාව මත පදනම් වෙලා ඵලයේ ලබා දෙන කාල සීමාවයි. රසායනික පොහොරෙන් වියුක්ත වෙලා කාබනික පොහොර යෙදුවට පස්සේ ගහකට කාබනික පොහොර අවශෝෂණය කරගන්න කාලය ඊට පස්සේ ඵලයේ ලබා දෙන කාල සීමාවයි. ගැටලුවක් වෙන එකක් නැද්ද? නෑ ඒකට අපිට අර මේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ වගේම අපේ ඇමතිතුමා කිව්වා වගේ අර මේ අපි ගිය ක්‍රමවේදයක් තියෙනවානේ. ඒ ක්‍රමවේදයේ සමහර දේවල් වෙනස් කරන්න වෙයි. දැන් මම උදාහරණයක් කියන්නම්.
දැන් යම් කිසි ගහකට ඒක පැලේ මතුවෙලා පැලේ රිකිලි මතුවෙනකොට අපි රසායනික පොහොරක් දානවා නම් දැන් කාබනික පොහොරක් එහෙම රිලීස් කරන්න තව පොඩි කාලයක් ගත වෙනවා. ඒක කලින් දාන්න වෙනවා අනිවාර්යෙන්. කලින් කියන්නේ සමහර වෙලාවට බිම් සකස් කරන වෙලාවේදී දාන්න වෙනවා. මට මතකයි ඉස්සර අපිත් ඉතින් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල හිටපු අයනේ ඉස්සරම ගොඩක්ම ඈත අතීතයේදී කුඹුර වගා කරනකොට පිදුරු ටික එහෙම්මම මේ ඊළඟ මේකෙදී දානවා. දාලා පසට මිශ්‍ර කළා. මන් දන්නේ මේක කොහෙන්ද ආවේ කියලා. ඊට පස්සේ ආවා පිදුරු දාන්න එපා. පිදුරු වල දිලීර තියෙනවා. එතකොට කෘමි හානියනවා. ඒ නිසා පිදුරු ටික පුච්චන්න කියලා රාවයක් ආවා. මන් දන්නේ කොහෙන්ද ආවේ කියලා. සියලු දෙනාම පුච්චන්න පටන් ගත්තා. පස්සේ කාලෙක ඔබට මතකද ආපහු සැරයක් ආවා පිදුරු ගිනි තියන්න එපා කියලා. ඒ කියන්නේ මට හිතෙනවා අරකට මොනවා හරි එහෙම සැලසුම් සහගත දෙයක්ද කියන එක. ඊළඟට ඔය දැන් තවත් එකක් කියන්න ඕනේ අපි අපේ වෛද්‍යතුමිය වකුගඩු රෝගය ගැනත් ඒ ගැන සෞඛ්‍ය ගැන කතා කරානේ. දැන් ගොඩක් අය එක එක තර්ක ඉදිරිපත් කරනවා මම දැක්කා මේ වකුගඩු හඳුනානුගත් වකුගඩු මේ නිදන්ගත වකුගඩු රෝගය කියන එක ඒක සඳහා මේ ඇග්‍රෝ කෙමිකල්ස් බලපාන්නේ ජලයේ කටිනත්වයේ බලපාන්නේ කියන එක. ඒතර පොඩි ප්‍රශ්නයක් එනවා මෙහෙම. දැන් මේ උතුරු මැද පළාතේ තමයි මේක බහුල වශයෙන් තියෙන්නේ. හැබැයි උතුරු පළාත තියෙනවා. ඒ උතුරු පළාතේ ජලයේ කටිනත්වය වැඩි. යාපනයේ වගේ ප්‍රදේශවල ජලයේ කටිනත්වය වැඩි. දැන් ඒ ප්‍රදේශවල දැන් යුද්ධෙන් පස්සේ ඒ ප්‍රදේශවල වගා කරනවා. එතකොට ඒ ප්‍රදේශවල ගොවීන්ට මේ වකුගඩු රෝගේ හැදිලා නැහනේ. ඒකට හේතුව තමයි යුද්ධයේ තිබුණ නිසා ඇග්‍රෝ කෙමිකල්ස් එහෙට ගියේ නැහැ. ඒකින් තමයි ඒක වෙලා තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තට ගත්තොත් අපි අතීතයට ගියොත් මේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙත් ඔය රජරට ප්‍රදේශයේ තමයි ගොඩාක්ම වගා කරේ. එතකොට ඉතිහාස පොතකවත් කොහෙවත් නැහැ ඒ කාලේ මේ වගේ වකුගඩු රෝගයක් තිබුණයි කියලා. ඉතින් ඒක නිසා සමහර අය දැන් මේකෙදි ඇත්තටම තියෙනවා දැන් අපි මේ යන්නේ උඩුගම්බලා පීනීමක්. මේකේ රළ පහර බොහොම සැරයි. මොකද මේ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය වෙළඳාම කියන එක මුළු ලෝකේ පුරා තියෙන බහුජාතික සමාගම් වල අධිකාරියේ තියෙන එකක්. ඒ නිසා ඊට විරුද්ධව ගමන් කිරීම ටිකක් අභියෝගයක්. ඉතින් නමුත් මම මෙතෙන්දි පෙනී සිටින්නේ අපේ රටේ ජනතාවට දැන් තව උදාහරණයක් ගත්තොත් ග්ලයිෆොසෙට් කියන වල්නාශකයේ භාවිතා කිරීම නිසා බ්ලඩ් කැන්සර් හැදුණු බවත් ඔප්පු කළා තියෙන ඇමරිකාවේදී එයාට ඩොලර් මිලියන 25ක වන්දියක් ගෙවලා තියෙනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා මේ ඇමරිකාවේ නිවුස් මේවල මේ සයිට් වල දාලා තියෙනවා ඒ ගෙවපු ඒවා. ඉතින් ඒතර මේකෙන් පැහැදිලි වෙනවා අපේ රටේ ජනතාවට මේ හානිය වෙනව බව. එතකොට යම්කිසි ආකාරයකට දැන් එන්ඩ ගොවි ජනතාව මෙහෙම ලෙඩ්ඩු පිරිසක් බවට පත් වුණොත් ඊළඟ ඒගොල්ලන්ගේ પરම්පරාව මේ වගාවට ගියේ නැතොත් ස්වභාවිකවම මේ භූමි කෘෂිකර්මයෙන් තොර වෙලා යයි ගොවීන් නැති වෙලා යයි අන්තිමට. ඒ කියන්නේ දැන් ගොඩක් අය කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කළේ නැත්තොත් මේ වගා විනාශ වෙයි එහෙම වෙයි කියලානේ. තව අවුරුදු 10ක විතර යනකොට එහෙම වෙන්න ඕනේ නැහැ. ගොවීන් ටික වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් බවට පත් වෙලා ඊළඟට ඒව ආහාරයට ගත්ත මිනිස්සුත් පිළිකා රෝගීන් බවට පත් වෙලා අපේ රටේ ජනගහනයේ තියෙන අපේ ප්‍රශ්නයක් වයස්ගත වෙනවා කියලා ජනගහනයේ ජනකේ වයස්ගත ප්‍රමාණය ප්‍රතිශතය වැඩි වෙනවා රෝගීන් පිරිසක් බවට පත් වෙයි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ කළ යුතු දෙයක් මේක මේ අපේ රටේ ඊළඟ પરම්පරාව වෙනුවෙන් අමාරුවෙන් හෝ මේක අමාරු වෙන්න පුළුවන්. අපි එක ක්‍රමයකින් තව ක්‍රමයකට මාරු වෙන එක අමාරුයි. අමාරුවෙන් හෝ මේක ක්‍රියාත්මක කළ යුතුයි. අන්න එතන තමයි ලොකුම ඛේදවාචකයේ තියෙන්නේ. මේක අමාරුවෙන් හරි කරන්න ඕන කළ යුත්තේ අමාරුවෙන් හරි අනාගත පරපුර වෙනුවෙන්. සහ සමහරලාට අර තිසස කිව්වා වගේ ලෙඩ්ඩු රෝගීන් නොවන තැනකට. තිසස මට එතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාබනික පොහොර වලට අපි පරිවර්තනය වෙනවනේ. එතකොට ওই පරිසර සාධක ටික සියල්ලම වෙනස් වෙනවා. ඔබතුමාලා සඳහන් කරන සුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙලා පරිසරය යලි සාරවත් වෙනවා. දැන් අපි මේ වෙනකොට තෙල් බෙහෙත් පාවිච්චි කරනවා. දැන් අපි එක තැනකදී කොම්පෝස්ට් ටික හදාගත්තට පරිසරයෙන් ඇතිවන කෘමිහානි වළක්වා ගන්න සමහරවිට ওই ක්‍රමයේ තුල කෘමිහානි වැඩි වෙන්න පුළුවන්. මොකද තියෙන විකල්පය? කෘමිහානි පිළිබඳව ගත්තොත් නම් මේ දැනට මේ වෙන විට ලංකාවේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මම නිකන් නම කියන්නම් ටයෝබැසිලස් සමාවෙන්න බැසිලස් තුරින්ජෙන්සිස් කියන බැක්ටීරියාව ඒක ලෙපිඩොප්ටර් ඔය කියන්නේ ඔය දලඹු කීටයින්ට යොදන්න පුළුවන්. කියන්නේ මේවය ඇත්තටම කියනවා නම් මෙතන තියෙන අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මෙහෙම එක පද්ධතියක් මේකේ තියෙන්නේ. ඒ කියන්නේ එක ජීවියෙක්ගේ සංඛ්‍යාව වැඩි වෙනකොට මේ පද්ධතියට අපි බලපාලා නැත්තම් මිනිසා බලපාලා නැත්තම්
එයාගේ සංඛ්‍යාව වැඩි වෙනකොට සමහරවිට එයාව ආහාරයට ගන්න කෙනෙක්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. වැඩි වීම නිසා එයාව පාලනය වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නද? අපි ඉස්සර පොඩි කාලේ අපේ වෙලක ඕනි තරම් දැක්ක බත් කූරු. ඕනි තරම් මෙහෙම අතින් ගන්නකොට දෙතුන් දෙනෙක් විසි වෙන ගානට. ඒ වගේම හිටියා මේ වෙලේ අයිනේ අර මේ කුඹුරේ ගස්වල යට හරියේ මකුළුවෝ. එතකොට ඒ සත්තු දැන් බත් කූරෙක් ගත්තොත් කීඩෑවන්ව අල්ලගෙන කන කෙනෙක්. එතකොට ඒ වගේ මීමැස්සෝ හිටියා. දැන් ඔයගේ ගොඩක් ජෛව පද්ධතියක් තිබුණා. දැන් අද බත් කූරෙක් හොයාගන්න හරි අමාරුයි ඔය වගේ ශේෂ්ත්‍රයක. ඒකට හේතුව මේ පලිබෝධනාශකයේ යෙදීමේදී කීඩෑවට හානි වෙනවට වඩා වැඩිපුර ප්‍රමාණයක් බත් කූරට හානි වෙනවා. එතකොට අර බයොලොජිකල් බැලන්ස් කියලා එකක් තියෙනවා. නැත්නම් ජීව විද්‍යාත්මක සමතුලිතතාවයක් තියෙනවා. ඒතර මේ ඉන්නේ කීඩෑව කියන්නේ පරිසරයේම කෙනෙක්. ඒතර එයාගේ සංඛ්‍යාව වැඩි වෙනකොට එයාව ආහාරයට ගන්න ඉන්න ජීවියාට ආහාරය වැඩි වෙනවා. ඒතර එයාගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට මුගේ සංඛ්‍යාව අඩු වෙනවා. මෙහෙම බැලන්ස් එකක් මේ දිලීරවල ඒ වගේම ඔබ කිව්වා වගේ කෘමි සතුන්ගේ ඔක්කොගේම තිබුණා. අපි මොකද කරේ? මේකට මේ කරපු යෙදවුම් නිසා මිනිසාගේ මැදිහත් වීම නිසා මොකද වුනේ? මේක බිඳ වැටුණා. බිඳ වැටීම නිසා තමයි දැන් බොහොම අමාරුවෙන් තමයි අපිට මේක හරි ලේසියෙන් කරනවා වගේ පෙනුනට ඇත්ත தත්ත්වය තමයි මේ කෘෂිකර්මයේ පවත්වගෙන යන්නේ යෙදවුම් විශාල ප්‍රමාණයක් උදලා බොහොම අමාරුවෙන් පවත්වගෙන යන්නේ. ස්වභාවිකව නෙමෙයි. ඒ හින්දා එක පොඩි දෙයක් මිස් වෙච්ච ගමන් විශාල වශයෙන් පලිබෝධ ගහන වැඩි වෙනවා. එතකොට දැන් අපි හිතනවා ඒකට කරන්න ඕනේ එකම දේ තවදුරටත් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි ආපහු අර පොතේ තිබුණා වගේ මේ ස්වභාව ධර්මයට අනුකූල මේ ජෛව තුලණයට සම්බන්ධ පැත්තකට අපිට යන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ඉදිරියේදී ඇති වෙන්නේ නැහැ. තිස්සස ඔහොම කිව්වට සමහර තැනක එක්තැන කීඩාව වැඩි වුණොත් අර අනෙක් පැත්තෙන් වගාවට හිතකර කෘමියා බෝ නොවුනොත් සමහරවිට වගාව හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අවශ්‍යතාවය වෙනුවෙන් හරි තෙල් බෙහෙත් ටිකක් දෙන්න ලෑස්තිද ගොවියට. එමතුවා උත්තරයක් ඕන මේ විරාමෙන් පස්සේ. තියන්නේ සමගින් අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ රාජ්‍යවත්තුමා. දැන් හදිස්සියේවත් කාබනික පොහොරට ගොවියා යොමු වුණාට පස්සේ යම් තැනකදී පලිබෝධ ඇති වුණොත් එහෙම පාලනය කරගත නොහැකි විදිහට ස්වභාවික ක්‍රමවේදයන් ඔස්සේ හෝ වේවා කාබනික දීරයන් භාවිතා කරලා හෝ වේවා පාලනය කරගන්න නොහැකි වුණොත් ඔබතුමාලා ගොවියට විකල්පයක් විදිහට යම් තැනකදී රසායනික බෙහෙත් පාවිච්චි කරන්න තෙල් බෙහෙත් පාවිච්චි කරන්න ඔබතුමාලා ඉඩ දෙනවද? එහෙම නැත්නම් ඒක මර්ධනය කරගන්න බැරි වුණත් තියෙන විදිහට යන්න ඔබතුමාලා කටයුතු සූදානම් කරනවද? මොකද කරන්නේ? නෑ අපි එහෙම දැඩි තීන්දුව తీරනවල නෑ. මේක මේ සහයෝගයෙන් ගොවියත් එක්ක යන්න ඕන ගමනක්. මොකද වගාව කරන්නේ අන්තිමට අපේ රටේ ගොවි බිමේ ඉන්න ගොවියනේ. ඒ අත්දැකීමත් මුසු කරගෙන ඒ කැමැත්තත් අරගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. නැත්තම් අනිවාර්යෙන් මේක කරපන් අරම කරපන් මෙහෙම කරපන් කියන ගමනක් නෙමෙයි. නමුත් මෙතුමා පැහැදිලි කරපු විදිහට මේ වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක පාලනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය කාබනික වගාවේදී ස්වාභාවික ක්‍රමවේදය. අර කිව්වා වගේ පොහොර අපි අනිවාර්යෙන් හොඳම නයිට්‍රජන් දෙන්න පුළුවන් හොඳම ටික අපිට කාබනික පොහොරය හදා ගන්න පුළුවන් වගාව සරු කර ගන්න පුළුවන් පිදුරු ටික අපි ගිනි තියලා දානවා. ඒ ගිනි තියලා දාන එක අපි දැන් ඒකට වෙනම වනපනක් ගෙනල්ලා පිදුරු ටික ගිනි තියන එක තහනම් කරන්න තමයි අපි උත්සාහයක් ගන්නෙ. මොකද නීතියෙම ඒක කරන්න හදනවා නැත්තම් අපේ මේ වැරදි පුරුදුින්ද. ඒ වගේම අපි දන්නවා අපි වගාවේදී මේ ජල කළමනාකරණය හරි වැදගත්. අපි වතුර බැඳලා තියෙනවා. වතුර බැඳලා තිබුණාම සාමාන්‍යයෙන් අපි දවස් 12ක් කරා. මොකද මේක දැන් මම වී වගාව ගැන මුලින්ම පැහැදිලි කරන්නම්. අනිත් වගාවත් සාපේක්ෂව අපි වී වගාව කරනකොට දැන් අපි ඉස්සර අපි පැල සිටුවීමේ මොකද ඒ ක්‍රමවේදයකට තමයි අපි යන්නේ. පැරෂූට් තැටි ක්‍රමයට ගිහිල්ලා අනිවාර්යෙන් අපේ මේ ගොයම් පැල ටික තවන් කරලා දාලා ඉඳවීම තමයි අපි කරවන්නේ. ඒකට ඕන යන්ත්‍රෝපකරණ ටිකත් අපි කෘෂි සංවිධාන වලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉඳවීමේදී දවස් 12ක් 14කට පස්සේ ඉඳනකොට යම් කිසි ප්‍රමාණයක් පැලේ ගොයම් පැලේ වැවිලා තියෙනවා. ඊට පස්සේ අපි ඉඳුවම් පස්සේ තමයි දැන් ඔය වල්නාශකයක් එන්නේ. වතුර බැඳලා තිබුවම් පස්සේ වතුර යම් කිසි ප්‍රමාණයක් තිබුවා පෝෂකය හොඳට හැදෙනවා. වල් පැල ටික ඔක්කොම මැරලා යනවා. මේ වගේ ක්‍රමවේදයන් තියෙනවා. දැන් ඕකම විතරක්ම හරියන්නේත් නැහැ.
එතකොට ඒ නිසාම තමයි අපි ජෛව තාක්ෂණයෙන් සකසන ලද විශාල ප්‍රමාණයක් දැනටම හඳුනාගෙන දැනටම අපේ ගොවි බිම්වල පාවිච්චි කරන ඒ ක්‍රමවේදයන් තියෙනවා. අපි මේ මොහොත වෙනකොටත් අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ වසම් 29 අපි මේ කාබනික වශයෙන් ජෛව තාක්ෂණයෙන් දිනු කරපු මේ දිලීරනාශක, කෘමිනාශක, සහවල්නාශක භාවිතා කිරීම සඳහා අපි ආරාධනා කරලා අපේ ගොවි මහතුරුන් 300ක් අපි තෝරගෙන මේ මොහොත වෙනකොට අපි අත්හදා බැලීමක් කරනවා. අත්හදා බැලීම අවසන් වෙනවා. එතකොට අපිට හරියට නිශ්චිත වශයෙන් මොකද නිෂ්පාදකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා දැන්ටමත්. අපි හිතාගෙන ඉන්නවා අපි විතරයි දන්නේ අපි කවුරුත් මේකේ දන්නේ නැහැ කියලා. විශාල ප්‍රමාණයක් ඉන්නවා දැන්ටත් විශාල ආයතන ගොඩනකුත් තියෙනවා මේවා නිෂ්පාදනය කරන. දේශීය නිෂ්පාදනය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට මේ අයට අවශ්‍ය රාජ්‍ය සහයෝගය දීලා රාජ්‍ය මැදිහත් වෙලා සහයෝගය දීලා ඒ අය දිනු කරවලා ගන්න. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. හැබැයි බැරි වෙලාවත් යම් කිසි සුවිශේෂී දිලීරයක් එහෙම නැත්නම් වසංගතයක් එහෙම නැත්නම් කෘමියෙක් આવද සේනාදලඹුව වගේ ඒ වෙලේ අපිට ඒ කන්නේදී ඒක උත්තරේ දී ගන්න බැරි වුණොත් පිළියම යොදා ගන්න බැරි වුණොත් ගැටලු වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතුව අපි මේක මේ ව්‍යාපාරයක් හැටියට නෙමෙයි ආයතන හරහා නෙමෙයි ප්‍රොමෝට් කරන්න නෙමෙයි අපි හොයාගත්ත රසායනික යම් ද්‍රව්‍යයන් අපි ගෙනල්ලා ඒවා පාලනයකින් අපි මේවා මර්ධනය කිරීම සඳහා මේ වල්නාශක සහ කෘමිනාශක පාලනය කිරීම සඳහා අපි ලබා දෙන්නත් වැඩ පිළිවෙලක් දැන්ට සකස් කරලා අපි කියන්නේ රජය පෞද්ගලික අංශය දෙන්නේ නැහැ. අපිට පෞද්ගලික අංශය අවශ්‍ය වෙන්නේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්ම අපි හඳුනා ගන්න මේකට විසඳුම. එතකොට මේකට කොහෙන්ද ගේන්න ඕනි කියන අපි හඳුනාගෙන මොකද ඉමර්ජන්සි බෑකප් එකක් තියෙනවා. නැතු එක දිගට මේක යනකොට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි කන්නේදී මුහුණ පාන්න පුළුවන් හැම ගැටලුවක් පිළිබඳව අපි අධ්‍යයනය කරලා ඒ හැම එකකටම අපි ලෑස්ති පිට තමයි මේ වැඩේට අත තිබ්බේ. දැන් ඔබතුමාලා සූදානම් වෙලා තියෙනවා. දැන් ඔබතුමාට තියෙනවා වී දාන්නේ ඊට පස්සේ කාබනික එළවලු පළතුරු මිරිස් ලුණු සහ ආර්තාපල් වගේ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඔබතුමාට තියෙන. දැන් යම් හේකින් මේ පරිවර්තනයත් එක්ක වී නිෂ්පාදනය අඩු වුණොත් දේශීය නිෂ්පාදනවල යම් අඩුවක් සිද්ධ වුණොත් ලබන කන්නේ වෙනකොට ඊට එරෙහිව තියෙන විකල්පය මොකක්ද ඔබතුමාට? වෙළඳ පොලේ සමහරලාට හිඟයක් ඇති වෙන්න පුළුවන්. සහල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. සමහරලාට අනිත් දේවල් හිඟ වෙන්න පුළුවන්. පළදාව අඩු වෙන්න පුළුවන්. මොකක්ද ඊට පස්සේ ඔබතුමාට තියෙන විකල්පය? ඇත්තටම අපි යම් කිසි අඩුවීමක් වෙන්න පුළුවන්. අපි ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි පළවෙනි කන්නේ මේ එන කන්නේ නෙමෙයි දෙවෙනි තුන්වෙනි කන්නේදී එන්න පුළුවන්. අපි එහෙම වුණොත් මේ රටේ තියෙන ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා කොහොමද දැන් හාල් ගෙන්නන්න ඕනේ? අපි මේ පළවෙනි වතාවට තමයි මේ 2020 හාල් ගෙන්නුවේ නැති උනේ. දැන් අහන්න පුළුවන් එතකොට ඇයි දැන් මේ මෙට්‍රික් ටන් 100ක් ගේන්න හදන්නේ කියලා. ඒක එහෙම එකක් නෙමෙයි. ඒ ගේන්නේ පුන්නි සම්බා. ඒක මේ අපේ කැකුළු රතු කැකුළු සුදු කැකුළු වලට හානියක් වෙන්නේ නැහැ. අපේ ගොවියෝ කලබල වෙනවා. අපේ වී අලෙවි මණ්ඩලයේ අපේ වී ගබඩාවල දැන්ටමත් මෙට්‍රික් ටන් 20000ක් විතර තියෙනවා. මේක මේ සුවිශේෂී පිරිසක් වෙනමම මේ මහ පරිමාණයේ වී මෝල් හිමියෝ කරන ගැටලුවක්. ඒකට තමයි අපි මේ ගෙන්නන්න හදන්නේ. හැබැයි ඉතින් ඒ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද දැන් මේ මොහොත වෙනකොට ජලකන්නේ ගොයන් ටික කැපෙනවා. ඉතින් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි හැබැයි ලෑස්ති වුණා. යම් කිසි ආහාර අර්බුදයක් ආවොත් අපි කොහොමත් හාල් ගෙන්නනවා, අල ගෙන්නනවා, පරිප්පු ගෙන්නනවා, ලූණු ගෙන්නනවා, මිරිස් ගෙන්නනවා. ගෙන්නන්න නැති දෙයක් නැහැ. දැන් ওই රසායනික පොහොර ওই තරම් භාවිතා කරලා මේ වැඩේ සාර්ථක වුණා නම් ඒවා ගෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද 2017 2018 වෙනකොට මෙට්‍රික් ටන් 6,34,000ක් ගෙන්නපු යූරියා ප්‍රමාණය අද වෙනකොට 12,000ක් දක්වා වැඩි වෙලා. එතකොට මේක දෙගුණයක් වෙලානේ. දෙගුණයක් වෙනකොට එහෙමනම් අස්වෙන්නත් ඒ හා සමානව දෙගුණයක් වෙන්න එපා. කොහොත් එක එහෙම වෙලා නැහැනේ. ඒ යොදවන මෙතුමන්ලා පැහැදිලි කරපු විදිහට යොදවන ප්‍රමාණය අපේ ගොවියා එන්න වැඩි කරනවා. මොකද පොළොව එන්න මැරෙනවා. මේක මැරෙනකොට මැරෙන ප්‍රමාණය පොළොවේ මේකේ තියෙන සංඝටකයන් අඩු වෙනකොට ඒකට සාපේක්ෂව විශාල ප්‍රමාණයකයි පොහොර දානවා. දැන් කොහොමත් පොහොර ගෙන්නන්න බෑ. මොකද මම අද උදේ කතා කරනකොට පොහොර ආනයනය කරපු රසායනික පොහොර ආනයනය කරපු කෙනෙක් මට කතා කරා වෙන කාරණයක් පිළිබඳව මේක දැන් කරන්නේම නැද්ද පොඩ්ඩක් බුරුලක් දෙන්නේ නැද්ද කියලා. මම කොහෙන් බුරුලක් දෙන්න තැනක් නෙමෙයි. ඔබතුමාලා වෙන තැනකට යන්න. ඔවුන් අහන ප්‍රශ්නේ සාධාරණයිනේ. කොටස් වෙළඳ පොලේ සැලකිය යුතු කොටස් ගණනාවක් තියෙනවා උන්ගේ. ඊට පස්සේ ඒ කොටස් මිලදී ගත්ත අය ඉන්නවා. ඊට පස්සේ කොටස් වෙළඳ පොලට වෙන බලපෑම, ව්‍යාපාරිකයන්ට වෙන බලපෑම. ඊට විකල්පය මොකද්ද? අපි රටවල් වල තියෙන මේ කාබනික වගාව කරපු රටවල් සමග අපි සම්බන්ධ වෙලා මේ දවස්වල අපි විශාල වශයෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම හිතුවා අපේ රටින් මීට කලින් අපි කතා කරනවාද කියලා. ඔව් ඔබතුමාලාගේ රටින් විශාල ප්‍රමාණයක් කතා කරනවා. මම නම් කියන්නේ නැහැ.
රසායනික පොහොර මේ රටට ආයනය කරපු සියලුම ආයතන මේ රටවල් වල තියෙන අත්දැකීම් සහ අලුතෙන් කරන්න පුළුවන් වගාවන් පිළිබඳව කාබනික ඝන පොහොර හෝ කාබනික දියර පොහොර හෝ හදන්නේ කොහොමද නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ලොකු අධ්‍යයනයක් කරනවා. ඒගොල්ලොනුත් වැඩේට තව ටික දවසක් යනකොට ඒගොල්ලොනුත් මේ වැඩේට එනවා. ඉතින් අද අපි යූරියා ගෙන්නුවොත් එහෙම සාමාන්‍යයෙන් යූරියා අපි එදා ගත්ත ප්‍රමාණය වගේ දෙගුණයක්. අපි එදා යූරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 259ට ගත්තා නම් අද වෙනකොට මෙට්‍රික් ටොන් එකක් US ඩොලර් 630ක් වෙලා දෙගුණයක් වෙලා දරා ගන්න බෑ. බිලියන 160ක් ඕන වෙනවා එහෙම වුණා නම් එහෙම මේ ඊළඟ කාලේ. මෙහෙම ගැටලු රාශියක් තියෙනවා මේ පැත්තෙන්. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අපි මේ ගත්ත තීරණය පිළිබඳව වාද විවාද නොකර මේ පිළිබඳව ඉතාමත් සංයමයෙන් අපි සහයෝගය ලබා දුන්නා නම් මොකද ගොවියාව බය කරන එක හරි ලේසියි. මොනවා හරි දෙයක් මේ මාධ්‍ය හරහා වැරදි අදහසක් දැම්ම ගමන් අපේ ගොවියා කලබල වෙනවා. ඉතින් ඊළඟට ආයි අපි මුලින් ඉඳලා මේ පිළිබඳව යන්නේ. මොකද මේක වැරදි වැඩක් නම් දෙන්න එපා සහයෝගය. දෙන්නත් එපා කරන්නත් එපා. හැබැයි එමතුමා දැන් සමග පෙරමුණු ආණ්ඩුව සිරිමව් මැතිනියේ යම් තැනකදී අඩියක් ආපස්සට ගන්නේ නැත්නම් දේශපාලනය තුළ යම් තැනක අසාර්ථකත්වයක් ඇති වෙන්නේ ගන්න අපේ දේ ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සිරිසැප දේ කියන පරිවර්තනයත් එක්ක දේශීය නිෂ්පාදනයක් දේශීය යාන්ත්‍රණයක් හදන්න උත්සාහ කරන නමුත් යම් තැනක ප්‍රජාවගෙන් නොලැබිච්ච සහයෝගයක් නොලැබෙච්ච නිසා ඒක අඩාල වෙලා ගියා. තැනකදී අසමත් වෙනවා. ඒ වෙලාවේ මේ පරිවර්තනය කරන්න උත්සාහ කරන අර ඔබතුමා ආරම්භයේ සඳහන් කළා ජනප්‍රිය නොවන තීන්දුවක්. ආණ්ඩුවට යම් තැනකදී අසමත් වීමක් සිද්ධ වෙන්න වෙයිද? අසමත් වීමක් භුක්ති විඳින්න වෙයිද? සමාජ පරිවර්තනයක් සිද්ධ වෙයිද? අනිවාර්යෙන් පැහැදිලිව සමාජ පරිවර්තනයක් විය යුතුමයි. ජනතාව දැනුවත් කළ යුතුමයි. මේකේ තියෙන වටිනාකම අපි විතරක් නෙමෙයි. මේකේ ඉන්න සියලු දෙනාම ජනතාවට පැහැදිලි කළ යුතුයි මේ රටේ. මොකද අපි වැරදි දේම පුරුදු කරලා වැරදි දේම දිගින් දිගට අපි මෙහිකේ කරාම දැන් අපේ ඇඟට මේක රසායනික කියන කතාව ඇඟටම ගිහිලා තියෙනවා. දැන් මේකෙන් එළියට එන්නේ කොහොමද කියන එක පිළිබඳව මේක ලොකු සටනක්, මේක ලේසි වැඩක් නෙමෙයි. ඔබතුමා විශ්වාස කරන සටන ජය ගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. මොකද එහෙම කොඳුනාරටියක් තියෙන ජනාධිපතිවරයෙක් තමයි මේ තීන්දුව ගත්තේ. එතුමා ත්‍රස්තවාදී යුද්ධය කරනකට කාලෙත් ඔක්කොම එතුමාව උසුළු විසුළුවට ගත්තා. මේක කරන්න පුළුවන් දෙයක්ද? එහෙමනම් අහවලා කරන්න ඕනේ කියලා. වැඩේ කරානේ. අන්තිමට අවසානයේ කරන්නේ රටේ ජනාධිපතිවරත් ආරක්ෂක ඇමතිවරත් නෙමෙයි. එදා හිටපු අපේ එදා යුද බිමේ ඉදිරියේම හිටපු සොල්දාදුවයි මේ වැඩේ කරේ. සොල්දාදුව වැඩේ කරේ නැත්තම් මොකෝ ජෙනරාල්ලා රෙමේ ගියේ නෑනේ. ඒගොල්ලන් මේක මෙහෙවපු වැඩේ කරේ. ඒකට සොල්දාදුවා කරා වගේම මේ වැඩේ අනිවාර්යෙන් ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ගොවියන් නියත වශයෙන් මේ සටන ජය ගන්නවා. ඒ ජයගත යුතුයි. ජයගත්තොත් තමයි අනාගතේ සුරක්ෂිත වෙන්නේ සහ නිරෝගී පරපුරක් බිහි වෙන්නේ. ගරු රාජ්‍ය අමාත්‍යතුමිය ඔබතුමිය රාජ්‍ය අමාත්‍යතුමියක් විදිහට නෙවෙයි විශේෂඥ වෛද්‍යවරියක් ළඟට මේ කරපු පරිවර්තනය තුළ සමහර විට අපි රෝගී ජනතාව එක්තැනකින් තියලා ආයි රෝගී වෙන්න ඉන්න ජනතාව නිරෝගීමත් කිරීම වෙනුවෙන් ගන්න තීන්දුවක්. වෛද්‍යවරයෙක් විදිහට තියෙන අත්දැකීම එක මම කැමතියි මේ ගත්ත තීන්දුව. එක් පැත්තකින් නිරෝගී ප්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් ගත්ත තීන්දුවක් කියන කාරණය සම්බන්ධව ඔබතුමියගෙන් ලැබෙන පිළිතුරට. මම හිතන්නේ අපි සෞඛ්‍යමත් නිරෝගීමත්කම ගැන මෙතනදී කතා කළොත් එහෙම මෙතනදී මේ නිරෝගීමත් භාවයට මුහුණ දෙන කණ්ඩායම් කීපයක් ඉන්නවා. එකක් තමයි අපි කියනවා මානවය. එහෙම නැත්නම් අපේ රටේ ඉන්න පුරවැසියා ගොවියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගිකයා වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ඊට අමතරව පසේ නිරෝගීකම, ඊට අමතරව ජෛව පද්ධතියේ නිරෝගීකම, ඊට අමතරව මතු පිට ජල පද්ධතියේ නිරෝගීකම. මේ සියල්ලම මේ භාවිතා කරපු වසවිස අර තිස්ස ජනනායක මහත්මයා කිව්වා වගේ මේ භාවිතා කළේ වසවිස. එහෙම නැත්නම් අපි තෙල් බෙහෙත් කියලා ගොවියා කිව්වට ගැහුවේ වසවිස. ඉතින් මේ වසවිසත් එක්ක මේ නිරෝගීකම ඔය කියන පද්ධති සියල්ලේම නැති වුණා. ඔබ අපි වැඩි අවධානය යොමු කරන්නේ අපි මිනිස්සයා කෙරෙහි කියන අදහසින් අපි ගත්තොත් එහෙම මෙතනත් අපි කාණ්ඩ කීපයක නිරෝගීකම මේ භාවිතයත් එක්ක නැති වෙලා. මොකද ওই තර්කයක් තියෙනවානේ කොහොමද දාන්නේ පොටෑසියම් නයිට්‍රජන් ඒ අයන එහෙනම් කොහොමද මේක කොහෙම ගියත් එකම විදිහයි මේවයේ වසවිස නැහැ කියන එක. නමුත් එකක් ප්‍රමාණ අවභාවිතය අර කිව්වා වගේ ජෛව පද්ධතිය විනාශ වීම නිසා දවසින් දවස වැඩිපුර පොහොර යදන්න වෙනවා. නමුත් ශාකයට උරා ගන්න පුළුවන් ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. තව වැඩිපුර යොදනවා නිසා මේවා ගිහිල්ලා මතු පිට ජල පද්ධතියට මොකද අපි භූගත ජලය භාවිතා කරන රටක් නෙමෙයි වැඩිපුර මතු පිට ජලයත් එක්ක ගනුදෙනු කරන්නේ.
ඒ නිසා ඒ පොළවට එවදන පොහොරත් සමග පාංශුව පසේ තිබෙන වූ ඒ සාරවත්භාවය අඩු වෙලා ඒ සෞඛ්‍ය පිරිහෙනවා වගේම ජලයට එකතු වීම නිසා ඒ බැරලෝහ වේවා ඒ රසායනික ද්‍රව්‍ය නිසා මිනිසයාට වෙච්ච හානිය. ඒකෙදි ගොවියා වෙන්නත් පුළුවන් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අනික් මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේවා භාවිතයේදී මේ රසායනික පොහොර විතරක් නෙමෙයි අපි කියනවා මේ කෘමිනාශක දිලීරනාශක භාවිතයේදී ඒ වෙන හැසිරවීමත් සමග ඇති වෙන ගොවියට වෙන සෞඛ්‍ය ගැටලු. මේවා ශ්වසන පද්ධතියට වේවා තමුන්ගේ සමට ඇහැට ඒ නිවසක ගබඩා කරලා තියෙනකොට ඒ රැයක් සමහර වෙලාවට ගත කරන්නේ මේ එකම කාමරයේ තමයි මේ ගොවි බිම් වල ගොවි ගෙවල් වල මේවා ගබඩා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ශ්වසන පද්ධතියට හැමට ඇස් වලට සිද්ධ වෙන හානිය ගණන් බලලත් නැහැ කවුරුත් හොයලත් නැහැ. ඇත්තට මේ පිළිබඳ දත්තයන් අපි එකතු කරලත් නැහැ. ඒ ගොවියට තමුන් භාවිතයේදී ඊට පස්සේ අපි කෘමිනාශක වල්නාශක භාවිතා කරාට පස්සේ මේවා පාරිභෝජනීය කරන අයට සිද්ධ වෙන්නා වූ හානි. එතනදී ඇති වෙන්නා වූ රෝග ඒවා අපි පිළිකා පැත්තට ගත්තොත් එහෙම ආහාර මාර්ගයේ පිළිකා ඉඳලා ඕනෑම විදිහකට මේ රුධිර පිළිකා දක්වාම ගමන් කරන්නට පුළුවන්. මේ නිසා මේ සෞඛ්‍ය පිළිබඳ විවිධ වූ ගැටලු මේවා භාවිතයෙන් තිබුණා. ඔබ දන්නවා මේ කැබිනට් පත්‍රිකාව පිට වෙන්නේ ඉස්සෙල්ලා දවස වෙනකම්ම මේ රටේ මේ ලෝකේ කතා කළේ වසවිස භාවිතයේ තියෙන අවගුණ ගැන. රසායනික පොර වේවා රසායනික විෂ කෘමිනාශක ගැන භාවිතේ. දැන් ඒ වෙනකොට කවුරුවත් ඒ වගේ අවභාවිතයේ ප්‍රමාණය ගැනවත් කතා කරන්න කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. නමුත් අද වෙනකොට මෙහි රෝගීකාරක නැහැ කියලා ඔප්පු කරන්න පිරිසක් කතා කරනවා. එහිදී මෙහෙමයි අවංකවම මේ කාබනික පොහොර භාවිතය නිසා ඇතිවන ගැටලු පිළිබඳ කතා කරන පිරිසක් ඉන්නවා. ඒ මෙතුවක් කල් තියෙන බය නිසා මේක ප්‍රායෝගිකද කියන. ඔවුන් පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඔවුන් මේ ක්‍රමවේදයට අනුගත වෙන්න කැමති මේ වසවිස පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි රාජ්‍යයට පිළිවෙලක් මේකට සැලසුමක් තියනවාද කියන ගැටලුව මේ ඇමතිතුමා මම හිතන්නේ ඒට අවශ්‍ය පිළිතුරු ලබා දුන්නා. හැබැයි පිරිසක් ඉන්නවා කෙසේ හෝ නැවත රසායනික පොහොර භාවිතා කරන්නෙමි කියන ඒ සම්මතයේ ඉන්නවා. ඒට හේතුව මං හිතන්නේ මන් තේරුම් කරන්න ඕනේ මේ මාෆියාව ගැන ඕනෑ තරම් දැන් මෙතන කතා කළා. ඒ නිසා මේකට සෞඛ්‍යයට තියෙන ප්‍රශ්න පිළිබඳ අපි ඉන්ටර්නෙට් එකට ගියත් එහෙම නැත්නම් ඕනෑම කෙනෙක් ගැන කතා කළත් මේ කැබිනට් පත්‍රිකාව පිට වෙන්න ඉස්සෙල්ලා දවස වෙනකන් සියල්ලෝ හිටියේ එක මතයක මෙහි වසවිස ඇත කියන එක. නමුත් ඒ නිසා එහි සෞඛ්‍ය පද්ධතියට සිදුවෙන හානිය ඔබට හිතා ගන්නට පුළුවන්. මම කතා කරපු ඒ ඉතා විශාල පැතිකඩවල් ඔස්සේ මිනිස්යාට වෙන්න හානිය. ඒ වගේම තමයි අපිට හානිය සෞඛ්‍ය කිව්වහම අපේ පරිසර පද්ධතියේ පොළවට මේ පොළවේ තිබුණු සෞඛ්‍ය ආරක්ෂකම නැති වෙච්ච පොළවේ තියෙන විවර ගතිය අඩුවීම පොළවේ තියෙන මේ ඇලෙන සුළු කලිලභාවය නැතිවීම මේ සියල්ලම චක්‍රාකාරයෙන් නැවතත් මිනිස්යාගේ සෞඛ්‍යයට බලපානවා. ඒ වගේම වායුගෝලීය දූෂණය වීම ජලය දූෂණය වීම ඒවයින් හැදෙන ලෙඩ රෝග සමහර විට අපි ඍජු ලෙඩ රෝග ලෙස හඳුනාගෙන නැති වෙන්නට පුළුවන් මේ සම්බන්ධ. ඒ නිසා සෞඛ්‍යයට සිදුවෙන හානි ඒ වගේම ඔබ කතා කළා මේ ක්‍රමවේදයන් නිසා සෞඛ්‍ය පරිසර හිතකාමී වගාවත් එක්ක සෞඛ්‍යයට හිතකර ආහාර එනවද කියලා. එතනදී මේ පොහොර භාවිතයේදී ආහාරවල සෞඛ්‍ය තත්ත්ව වෙනසක් වෙනවා කියන එක කතා කරන්න බෑ. මොකද කොහොමත් ශාකය අවශෝෂණය කරන්නේ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස්. ඒතකොට හැබැයි මේ ශාකයේ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවයෙන් අර වසවිස සහිත කෘමිනාශක හා දිලීරනාශක එන්නේ ඒව භාවිතයේදී අපි පල නෙරන්නේ ඉස්සෙල්ලා දවසේ මේව ගහනවද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. මේවා කොයි විදිහට භාවිතා කරනවද කොයි විදිහට මේවා අංශු රැඳිලා තියෙනවද සතෙක් මැරෙන්න ගහන දේ අපිට වසවිසද කියලා අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. නිසා ඒහා බැඳුණු ඒ තියෙන විනාශේ ඒ තියෙන අවභාවිතය එහා ඇති වෙන විනාශකාරී තත්ත්වය සියල්ල මේ භාවිතයේදී අඩු වෙනවා. ඔබ දන්නවා ඉතා ඉහළ මිලක් දීලා හරි සුපිරි වෙළඳසැලේ කාබනික ආහාර ගන්න පොර කන්නේ නිසා මේ සියලු දේ කාබනික ආහාර වුණාම එවැනි ඉතා විශාල මිලක් යොදන්න නැතුව තමුන්ට නිරෝගී ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේන් ඇති වෙන ලෝක ආර්ථිකයට ඇති වෙන පාරවල් ගන්න. මොකද මුළු ලෝකෙම ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කාබනික ආහාර වලට. නැත්තම් පරිසර හිතකාමී වගාවන් එක්ක කරපු ආහාර වලට. ඒ ඉල්ලුමත් එක්ක අපිට අර ආර්ථිකයට ඉහළ නංවනකොට ඵලදාවේ අඩුවීමක් වුණත් ඉතා විශාල මිලක් වාණිජ භෝග වලට ලබා ගන්න පුළුවන්. හොඳයි. කොහොම නමුත් අවසානයේ ඉලක්කය රසායනික පොහොර භාවිතයෙන් වියුක්ත වෙලා කාබනික පොහොර භාවිතයට අනුගත වීම. ඒ තුල සමහර වෙලාවට ලැබෙන ප්‍රතිලාභය මෙතකයි කියලා කියන්න බෑ නේද මහජනතුමා? ඇත්තටම අපි ගත්තොත් දැන් පහුගිය අවුරුදු
30ක් 40ක් අතර කාලය තුළ ලංකාවේ යම් ප්‍රමාණයකට කාබනික කෘෂිකර්මය කරගෙන ගියා. ඒක ප්‍රවර්ධනය වුණා. හැබැයි රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැහැ මේකට. ඒ නිසා අපි අපේ මේ රටක් හැටියට අපේ කෘෂි විද්‍යාඥයන්ගේ පර්යේෂණත් යොමු වුණේ අර රසායනික කෘෂිකර්මයේ තියෙන අඩුපාඩු මගහරවා ගන්න. දැන් හැබැයි මේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය නිසා අද මේ කෘෂි පර්යේෂකයන්ට එහා ගිහිල්ලා ගොවි ජනතාව Tamanට කරන්නේ මොකද්ද කියලා ඒ Tamanට අවශ්‍ය කරන පොහොර නිෂ්පාදනය කරන උනන්දුවක් තියෙන අපි දකිනවා කීප දෙනෙක් මේ උද්ඝෝෂණ කරනවා. නමුත් බහුතරයක් අපි දකිනවා මේකට එකඟ වෙලා මේකේ යහපත් ප්‍රතිඵල දිහා දැකලා මේකට එකතු වෙන්න කැමති පිරිසක් ඉන්නවා. ඉතින් අපි මේ වෙලාවේ උත්සාහ කරන්නේ විශේෂයෙන්ම කෙටිකාලීන පාඨමාලා හරහා අද ලෝකයේ තියෙන කාබනික කෘෂිකර්ම යෙදවුම් නිෂ්පාදනය කරන තාක්ෂණය ඒ අරන් ගිහිල්ලා ගොවීන්ට දෙන්න. මේක ඒ වගේම කුඩා ප්‍රමාණයේ ව්‍යවසායකින් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකින් ප්‍රවර්ධනය කරලා ඒ අයට අවශ්‍ය කරන අර තාක්ෂණික දැනුම ලබා දීලා මේ ඊ타මත්ම මේ කාර්යක්ෂම විදිහට පාවිච්චි කරන්න පුළුවන් කාබනික යෙදවුම් කෘෂිකර්මාන්තයට හඳුන්වා දෙනවා. ඒත් එක්කම අපි දකිනවා පර්යේෂණ ක්ෂේත්‍රයේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් අපි දකිනවා. අර පහුගිය කාලේ පර්යේෂණ කරේ යූරියා වැඩිපුර කාලයක් පස්සේ තියාගන්න පුළුවන් කොහොමද කියලා. නමුත් දැන් මේ පර්යේෂණ වලින් බැහැර වෙලා ජාතික ප්‍රතිපත්තියක් එක්ක අද පර්යේෂණ වල යොමු වෙලා තියෙනවා මේ රසායනික කෘෂිකර්මයෙන් බැහැර වෙලා මේ පරිසරයේ හිතකාමී මේ රීජනරේටිව් ඇග්‍රිකල්චර් කියන එක අපි ක්‍රීමට අවශ්‍ය කරන ප්‍රශස්ත තත්ත්වයන් නිර්මාණය කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරනවා. ඉතින් අද විශාල වශයෙන් රටක් හැටියට අපිට පේනවා මේකෙන් ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මොකද ජනතාව හැටියට අපි අපේක්ෂා කරනවා සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ අවශ්‍ය ආහාර ලබා දීම නෙමෙයි. ඒ අර්ථකථනයේම තියෙනවා පෝෂදායී සේෆ් ෆුඩ් කියන එක. සුරක්ෂිත ආහාර වෙන්න ඕනේ. අපි කොච්චර ආහාර ලබා දුන්නත් වැඩක් ආහාර සුරක්ෂිතතාවයක් අපිට ළඟා කරගන්න බෑ. ඒ ආහාරයේ පෝෂදාය ගුණයෙන් නැත්තම් පෝෂ්‍ය ගුණයෙන් නැත්තම් ඒ වගේම ආරක්ෂාකාරී නැත්තම්. ඒකට අපි අලුතෙන්ම එකතු කරනවා මේ අපිට සංස්කෘතික වශයෙන් අදාළ වෙන ආහාරات අවශ්‍යයි කියලා. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම මේ රටේ ආහාර සුරක්ෂිතතාවේ අපි ගිය මාවත ඔස්සේ අපිට ළඟා කරගන්න බෑ කියන එක පැහැදිලි. අපි සහලෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. නමුත් රටක් හැටියට ආහාර සුරක්ෂිතතාවය අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපි ගිය ගමනෙන්. දැන් අපිට ඒක පැහැදිලි වෙලා තියෙනවා. රටක් හැටියට ජාතියක් හැටියට අපිට ඒ ආරක්ෂාකාරී ආහාර ජනතාවට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය මම හිතන්නේ මේකට දිනෙන් දින පිරිස් එකතු වෙනවා. මේ සඳහා යන ගමනට සහයෝගය දක්වනවා විවිධාකාරයෙන්. ඒ සහයෝගයත් එක්ක අපිට පේනවා මේ ගොවි ජනතාව විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම යහපත් දේ වැළඳ ගන්න උනන්දු වෙනවා. ඒක අපි දකිනවා. තිස්සස මේ මොනවා වුණත් සමහර වෙලාවට බහුතරයක් හිටියත් මේකට එකඟ වෙලා සුළුතරයක් නෑ මේක සමහර වෙලාවට මේක හරියන්නේම නෑ කියලා කියන්නේ. අර වෙනස් වෙන්න ටිකක් අමාරුයිනේ. ඇයි නෑ ඒක විවිධ හේතු තියෙන්න පුළුවන්. අර මං හිතන්නේ අපේ රටේ ඉන්න මේ අපේ තරුණ ප්‍රජාව ගත්තොත් ඒ තරුණ ප්‍රජාවන්ගේ සාමාන්‍ය තියෙන ස්වභාවයක් තමයි ඒ අය මේ පාරිසරික සංරක්ෂණයට මේ පරිසරයට ඒ වගේම ඒගොල්ලෝ හරි සංවේදී. ඉතින් මම හිතනවා ඒ ඊළඟ પરම්පරාව ඒ කියන්නේ මේ අපේ තරුණ પરම්පරාව ඔබ දන්නවා අර සාම්ප්‍රදායික විදිහටම යන්න කැමති නැහැ. ඒ අය මේවා තවදුරටත් මේකේ ඒ කියන්නේ මේ දැනුම ලැබීමත් එක්ක ඒ අය මේක ගොඩාක් හොඳින් කරයි. අර ඔබ කලින් ප්‍රශ්නයක් ඇහුවා මට මතකයි මේ දැන් ඖෂධ භාවිතය ගැන අර ආයුර්වේද ඖෂධ දැන් ඔබ දැකලා තියෙනවද අරලු බුළු නෙල්ල ඉස්සර අපි තම්බලනේ බිව්වේ. දැන් කුඩු කරලා ඒ වයින් පෙති හදලා තියෙනවා ඒ වයින් කැප්සියුල් හදලා තියෙනවා. අපි දන්නවද කවදා හරි දවසක කාබනික පොහොරත් ඒ වගේ මට්ටමකට එන්නත් ඉඩ තියෙනවා සමහර වෙලාවට. දැන් දැනටමත් එහෙම හදපුවා ලෝකේ තියෙනවා. ඒක තමයි ඉතින් අපේ මාකඳුර පර්යේෂණ ආයතනයේ කාබනික පර්යේෂණ ආයතනයේ දැනට ටැබ්ලට් එක හදනවා මේ කාබනික. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. නවෝත්පාදනයන්ට යන්න අපේ තරුණ પરම්පරාව ඔබට මතකද කොවිඩ් තත්ත්වය ආපු කාලේ අපේ තරුණ තරුණියෝ කොච්චර අලුත් දේවල් හැදුවද කොච්චර අලුත් දේවල් නිෂ්පාදනය කරා තරුණ ප්‍රජාව.
ඒ අය ඇත්තටම ඒ අය මේ පරිසරයට හරි ආදරෙයි. මම හරිම සන්තෝෂ වෙනවා මේ වර්තමාන પરම්පරාව ඒකට හරිම ආදරෙයි. ඒතකොට ඒ අයට එහෙම වෙන්න හේතුවකුත් තියෙනවා. මොකද මම දන්න මගෙන් ඉගෙනගෙන සමහර දරුවෝ ඉන්නවා මේ අම්මටයි තාත්තටයි දෙන්නටම තාත්තා මේ රීනල් ඩිසීස් එන්ඩ් ස්ටේජ් එකේ කියන්නේ අන්තිම කාලේ ඉන්නේ දැන් මුකුත් කරගන්න බෑ. ඒතර ඒ වගේ වෙච්ච අයගේ ඒ තරුණ දරුවෝ ඒ අය දන්නවා මේකේ අපහසුතාවය මේ අපි කතා කරේ දැන් මෙහෙට වෙලා කතා කරාට අපි මෙහෙම ඒ අය දන්නවා ඒකට මුහුණ දීලා තියෙන තත්ත්වේ. ඒගොල්ලෝ කුඹුරට බහින්න බය තත්ත්වයකටපත් වෙලා දින ඊළඟ પરම්පරාව. එතකොට ඒ අයට පුළුවන් නම් අපිට දැන් මම මැදිහත් වෙන්නේ ඒකට මේ තාක්ෂණය පුළුවන් නම් ඒ අයට දීලා ඒ අපේ තරුණ ඊළඟ ගොවි પરම්පරාවට මේ අලුත් තාක්ෂණයක් ගෙනියනවා නම් ඒ අය මේක හරියටම කරාවි කියලා මම හිතනවා. කොහොම හරි මේ පරිවර්තනය කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. මම හිතන්නේ ඒ කළ යුතුයි කියන තැන ඉඳන් ඔබ කටයුතු කළොත් හෙට උදේ වෙනකොට ඔබ සමහර වෙලාවට ඔය ඉන්න තැන නෙවෙයි ඉන්නේ. එක් තැනකදී මේ පිළිබඳව තියෙන පර්යේෂණ ඔබ අධ්‍යයනය කරන්න, මේ පිළිබඳව තියෙන තොරතුරු ඔබ තැනකදී විමර්ශනය කරන්න, Google එකට ගිහම ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට රසායනික පොර භාවිතාව වෙනුවෙන් වචනයකින්වත් ඔබ අනුබල නොදේවි. ඒ යථා තත්ත්වය අවබෝධ කරගත්තු මම විශ්වාස කරනවා තීරණය තුළ ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ගෞරවනීය ආරාධනය තුළ සපමෙන්නේ විදාන්නේ කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු සහ ආර්ථාපල වගා ප්‍රවර්ධන ඒ වගේම බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමාට ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාට සහභාගීත්වය සම්බන්ධයෙන් ආයිබන් ඔබතුමාට මේ අභියෝගයේ ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගරු මැතිතුමාට. ඒ වගේම තමයි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරිශ්‍රණ සහ නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමේට විශේෂඥ වෛද්‍ය සීතාරම්පල මහත්මියට බෙහෙවින් ස්තුති ආයිබන් ඔබතුමේට ලොකු අභියෝගයක් අලුත් ගමනක් යන දෙන ඒ ගමන යන ඔබතුමීට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෙහෙවින් ස්තුතියි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් සිල්වා මැතිතුමනි සහභාගීත්වයට ආයුබෝවන්. ඔබතුමාලා ලොකු කාර්යභාරයක් සිදු කරනවා මේ අලුත් පරම්පරාව විවේචනයෙන් බේරගන්න. තැනකදී ඒ දැනුමත් කිරීම ඔබතුමාලා බිම්මට්ටමේ පාව කරනවා. ඒකට ගෞරව කරනවා. ඒ කටයුත්ත තවත් ටිකක් සක්‍රියව කරන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෙහෙවින් ස්තුතියි ප්‍රවීණ දේශක තිස්ස ජයනායක මැතිතුමනි ආයුබෝවන් ඔබතුමන්ට. ඔබතුමා ඉතාමත්ම බාරදූර කාර්යභාරයක් කරට අරගෙන කිසිදු ප්‍රතිලාභයකින් තොරව මහජනතාව වෙනුවෙන් ඒ සියලු දේවල් සම්ප්‍රේෂණය කරනවා. ඒ තුලම පෙරලා ඔබතුමාලට ආශිර්වාදයක් වේ මේ කටයුත්ත හෙට දවසේදී සිද්ධ කරන්න. කොහොම නමුත් අපේ රටේ අනාගත පරපුර නිරෝගීමත් කරන්න එක් තැනකදී මේ මාෆියාවෙන් මුදවා ගන්න ඔබේ දෙමව්පියන් තව තැනකදී ලෙඩ ඇඳක නොදකින්න ඔබ කරන්න ඕනේ මේ පරිවර්තනයට අනුගත වීම. ඒ ඔබට කළ හැකි සහ අපි කළ යුතුයි. අපි කරමු. එතකොට පුළුවන් වෙයි මේ රට ඔබත් මාත් අනාගතයේ දරුපරපුරත් අපේක්ෂා කරන සුන්දර රටක් කරන්න. ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙළ ගැහිමු කියන ආරාධනාව කරන ගම සබ ගන්නවා. සියලු දෙනාට සුබ රාත්‍රියක්. අයිබෝන්.